හරි හොඳයි ප්‍රසුදි මම හිතන්නේ පොඩි ගැටලු කිහිපයක් ඇවිල්ලා තියෙනවා මා YouTube link එක එවන්න විදියක් නැහැ මම හිතන්නේ online එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා YouTube online විදියක් නැහැ මේ reconnect වෙනවා හැම වෙලාවෙම මේක නිසා මට link එක දැනට දෙන්න විදියක් නැහැ මම මේකේ වීඩියෝ එකක් අරගන්නවා ඒක එහෙමනොත් අප්ලෝඩ් කරලා මම YouTube එකට දාන්නම් ඊට පස්සේ ඔයගලන්ට ඒ link එක එවන්නම් බලන්න පුළුවන්. හරි දැනට මම හිතන්නේ කවුරු හරි සම්බන්ධ වෙනවද දන්නේ නැහැ. YouTube online එක හරහා එහෙම ඒගොල්ලන්ට මම යවලා දෙනවා Zoom meeting link එකත් ඒගොල්ලන්ට එහෙමත් ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙම නැත්නම් YouTube එකට දැම්මට පස්සේ ඒගොල්ලන්ට link එක යවන්නම්. පොඩි තාක්ෂණික ගැටලු තියෙනවා විසඳ ගන්න ඕන කරන අපි ඒක බලමු. හරි එහෙනම් මම පාඩම දැන් ටිකක් වෙලාව ගිහිල්ලා තියෙන නිසා මේ කාලය වෙලාව මම ඉතා ඉක්මනින් පාඩම ආරම්භ කරන්න. දැන් අද දවසේ මම පොඩක් මේක රිලැක්ස් එකයි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට හේතුව මේක ටිකක් වැදගත් කොටසක්. මේ අද දවසේ සාකච්ඡා කරන්න යන කොටස. ධාරා විද්‍යුතය සම්බන්ධව සාකච්ඡා කරගෙන යනකොට ධාරා විද්‍යුතයේ තියෙන මූලිකම කොටස ඒ කියන්නේ අපි කියනවා මේක හදවත වගේ කොටස තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ. ධාරා විද්‍යුතයේදී අපි මූලික අරමුණ විදිහට අපි දකින්නේ සාමාන්‍ය සරල පරිපථයක්. right සරල පරිපථයක් කිව්වහම ඒක ඇතුලේ යම්කිසි අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඒ තමයි සරල ධාරාවක් ගලන පරිපථයක් කියලා කිව්වොත් ඒක අපිට සරල පරිපථයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඊට එහාට ගිහිල්ලත් අපිට මෙහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති පමණක් අඩංගු වන සරල ධාරා ගලන පරිපථ අපිට සරල පරිපථ විදිහට හඳුන්වන්නත් පුළුවන්. එතකොට මේ කෝෂ මේක ඇතුලේ ප්‍රතිරෝධ පද්ධති තියෙන්නත් පුළුවන්, කෝෂ පද්ධති තියෙන්නත් පුළුවන්. හරිද? සරල පරිපථයක් කිව්වම මොකද තමයි මූලික කාරණාව. එතකොට මේ කෝෂ පැහැදිලි ලෙසම සරල කෝෂ විදිහට අපි හඳුන්වනවා. ඒ කියන්නේ දැන් අපි කෝෂ වර්ග දෙකක් තියෙනවනේ. මූලිකම වර්ග වලින් ගත්තොත් දැන් සරල කෝෂ වලත් වර්ග දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ. හරිද? ඒක සමහර විට අහලා නැත්නම් ඒක දැනගන්න වෙනවා ඔයගලන්ට. සාමාන්‍යයෙන් ගත්තොත් සරල කෝෂත් කොටස් දෙකකට කඩන්න පුළුවන්. ප්‍රාථමික කෝෂයයි ද්විතීක කෝෂයයි. ඒක කොහොමද අපි වර්ගීකරණයට ලක් කරන්නේ? ප්‍රාථමික කෝෂයක් නැවත නැවත අපිට රීචාර්ජ් කරන්න බෑ. ඒ කියන්නේ නැවත නැවත භාවිතා කරන්න බෑ. එකපාරයි ඊට පස්සේ බැටරිය බහලා ගියාට පස්සේ පාවිච්චි කරන්න බෑ. නමුත් සෙකන්ඩරි සෙල් කියලා කියනවා අපි නැත්නම් ද්විතීක කෝෂ ගත්තොත් ඒව අපිට රීචාර්ජ් කර නැවත නැවත අපි රිවර්සිබල් කියලා කියනවා. ඒගොල්ලන්ගේ අර කිමිකල් රියැක්ෂන් එක රසායනික ක්‍රියාවලිය ප්‍රතිවර්තයි. නැවත අනිත් පැත්තටත් වෙනවා. ඉතින් ඒක නිසා මේක රීචාර්ජ් කර නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් ඒවා තමයි අපි ද්විතීක කෝෂ කියන්නේ. මේ මම මේ කිව්වේ සරල කෝෂවල වර්ග දෙකක් ගැන. නමුත් අපිට කෝෂ තුලින් ගලන ධාරාව ගත්තොත් ඒ අනුවත් අපිට කොටස් දෙකක් කෝෂ වර්ග දෙකක් හම්බ වෙනවා. ඒ තමයි අපි ඒකට කියනවා එක කෝෂ වර්ගයක්. සරල ධාරා ලබා දෙන කෝෂය, සරල කෝෂ. ඒ වගේම තමයි ප්‍රත්‍යාවර්ත ධාරා ලබා දෙන ප්‍රත්‍යාවර්ත කෝෂයක් තියෙනවා. දැන් අපි ගෘහ විද්‍යුත් පරිපථය ගත්තොත් එහෙම අපි දක්වනවා ඒකේ ද්‍රව්‍යතාවය නිරන්තරයෙන් කාලානුරූපීව ඒ කියන්නේ අපි දන්නවා සමාන කාලාන්තර තුල ද්‍රව්‍යතාවය වෙනස් වෙමින් තමයි ධාරාව සැපෙන්නේ. එතකොට අපි ඒක සයිනාකාර වක්‍රයක් විදිහට තමයි දකින්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක ධාරා සැපීම. කාලය සමග ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ වගේම ක්‍රමානුකූලව අඩු වෙලා ද්‍රව්‍යතාවයත් මාරු වෙනවා. ධන ඍණ මාරු වෙනවා. හරිද? ඒතර එවැනි කෝෂ ද්විතීක කෝෂ විදිහ සමාන මේ ප්‍රත්‍යාවර්ත කෝෂ විදිහට අපි හඳුන්වනවා. ඉතින් ඒ නිසා අපි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ප්‍රත්‍යාවර්ත කෝෂ ගැන. ඒ ප්‍රත්‍යාවර්ත ධාරා සැපේන පරිපථ ගැන අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. අපි කතා කරන්නේ සරල ධාරා සැපේන පරිපථ සම්බන්ධව. අතන මූලික කාරණාව අද දවසේ අපි එවැනි පරිපථයක් කොහොමද විසඳන්නේ? සරල පරිපථයක් කොහොමද විසඳන්නේ? ඊළඟ කාරණාව වෙන්නේ මොකද්ද මේ විසඳීම කියලා කියන්නේ? විසඳීම කියලා කිව්වහම අපිට ලැබෙන ප්‍රතිරෝධ පද්ධතියේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේක විසඳලා තනි ප්‍රතිරෝධයක් බවට පරිවර්තනය කරන්න. ඒකට අපි කියවා මේ සමක ප්‍රතිරෝධය කියලා. අපිට ඒක කරන්නත් දැන් හැකියාව තියෙනවා. අපි කරලා තියෙනවා දැන්. ඒ වගේම තමයි කෝෂ පද්ධතියක් දුන්නොත් මේ කෝෂ පද්ධතියත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ කෝෂ පද්ධතියෙන්ම සිදුවෙන ක්‍රියාවලිය සිදු කෙරෙන තනි කෝෂය හොයාගන්න. හරිද? අපි ඒකට කියනවා සමක කෝෂය කියන්න පුළුවන්. නැත්නම් සමක විද්‍යුත් ගාමක බලය හොයනවයි කියලා කියනවා.
එහෙම කියනකොටම ඔතන පොඩි අලුතෙන් වචනයක් ඇඩ් වෙනවා විද්‍යුත්ගාමක බලය. මොකද්ද මේ කෝෂයක විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ. හරිද? ඔය වගේ කාරණා කිහිපයක් දැන් ඔකට ඇතුළත් වෙනවා. දැන් එහෙමනම් පරිපතයක් විසඳන්න යනකොට කාරණා කිහිපයක් අපිට දැනගන්න වෙනවා. හරිද? දැන් සුළු කිරීම කිව්වහම ඔය කතන්දරය ඇතුලේ පරිපතයක් ඇතුලේ ධාරා ගලනකොට මේ ධාරාවන් වල විශාලත්වයන් හොයන එක තමයි මේ සරල පරිපතයක් සුළු කිරීම කියලා කරන්නේ. අර ප්‍රතිරෝධ පද්ධතිත් විසඳගෙන, කෝෂ පද්ධතිත් විසඳගෙන ඊට පස්සේ පරිපතය තුලින් ගලන ධාරාවල් හොයන එක තමයි මෙතනදී අපි ඇත්තටම කරන්නේ. කාරණාව කොහොම තමයි දැන් ඉස්සරහට අරගෙන යන්නේ. හරිද? දැන් එහෙමනම් මම මෙතන සියල්ලම අද දවසේ කරන්න බැරි නිසා මම පොඩි කාරණා ටිකක් මෙතන මග ඇරලා ඊළඟ දවසට ඉතුරු කරලා තමයි යන්නේ. ඒ තමයි කෝෂ පද්ධති විසඳීම කියන කාරණාව මම මෙතනදී පුරුදු පුහුණු කරන්න යන්නේ නෑ. හරිද? මම හිතන්නේ ප්‍රසුද්ධි මේ පාඩම කරලා තියෙනව නේද? කරලා නැත්නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. කරලා තියෙනවා නම් මම මේක තාටයක් කරුණු පැහැදිලි කිරීම ටිකක් අඩු කරනවා. හරිද? මොකද මම මේක රිවිෂන් එකක් විදිහට යන නිසා ලකුවටම තීරයක නැවත ගැඹුරටම යන්නේ නැහැ. උඩින් මතක් කරගෙන ගැටලු සාධන කොට ඒ හරහා මොනවද කියන එක අපි උත්සාහ කරමු. හරිද? ඒතර මැසේජ් එක දාන්න මට ඒක පාඩම කරලා තියෙනවනේ. හරි. දැන් එහෙමනම් මේකෙදී අපි යමු සරල පරිපතයක අද දවසේ මම මොනවද සාකච්ඡා කරන්න යන්නේ. සරල පරිපතය. right. හරි හොඳයි. එහෙනම් සරල පරිපත ගැන කරලා තියෙනවනේ. හරි මම මේක එහෙනම් ගැඹුරටම යන්නේ නැතුව මට එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කෝෂ ගැන කතා කරන්නත් ඉස්සරහට යන්න පුළුවන්. මම මෙතනදී කතා කරන කෝෂ සහිත සරල පරිපතය තුළ කෝෂ පද්ධති දෙන්නේ නැහැ. පද්ධති සුළු කරලා ගණන් හදන්න දෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට කෝෂ පද්ධති සුළු කිරීම කියන තැනට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උතනදී එකම ප්‍රශ්නය තමයි අපි මේ පාඩමේ සරල පරිපතය ගැන ඉගෙන ගන්න යනකොට ප්‍රතිරෝධ ගැන දන්නවා. ප්‍රතිරෝධ ගැන දන්නවා. අපිට ඉස්සරම මේ සරල කෝෂය ගැන තරම්ම අයිඩියා එකක් නැහැ. මං හිතන්නේ කවුරු හරි කෙනෙක් මේක මුලින්ම කරන්න යනවා නම් සරල පරිපතයක් විසඳන්න යනකොට සරල කෝෂය ගැන තරම්ම ලොකු අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. එහෙමනම් එවැනි ළමයි කොහොමද මේක විසඳගන්නේ? කොහොමද මේ කාරණාව විසඳගන්නේ? ඒකට සරලව මම පොඩ්ඩක් මෙන්න මෙහෙම කියලා දෙන්නම්. සරල කෝෂයක පරිපත සංකේතය දැන ගැනීම වැදගත් වෙනවා. මේක තමයි පරිපත සංකේතයේ සරල කෝෂයක. මේකට අපි කියනවා ධනාග්‍රය, මේකට අපි කියනවා ඍණාග්‍රය. හරිද? සරල පරිපතයකින් සාමාන්‍යයෙන් ධාරාවක් සැපේනකොට පරිපතයකට ධනාග්‍රයෙන් තමයි ධාරාව ඉවතට යන්නේ. ඍණාග්‍රය වෙත ධාරාව සැපේන ආකාරය. විද්‍යුත් ධාරාව, ඒ කියන්නේ ධන ධාරාව. ඔන්න ඔය ආකාරයට තමයි අපි සලකුණු කිරීම කරන්නේ. හරිද? පරිපතයක් ගත්තාම. right? ඊට පස්සේ මෙතනදී සරල පරිපතයේ පරිපත සංකේතය දැන ගැනීම වැදගත් වෙන ඊළඟට තමයි අපි මෙන්න මේ කාරණා. ඒකට අපි කියනවා විද්‍යුත් ගාමක බලය. කැපිටල් E ලෙස අපි හඳුන්වනවා. මොකක්ද මේ විද්‍යුත් ගාමක බලය කියන්නේ? විද්‍යුත් ගාමක බලය කියපු ගමම අපි සාමාන්‍යයෙන් දන්නවා කඩේකට ගිහිල්ලා අපි ඉල්ලුවොත් එහෙම අපේ අවශ්‍යතාවයේ පරිදි 9 වෝල්ටේජ් බැටරි එකක් දෙන්න. එහෙම නැත්නම් 1.5 1.5 වෝල්ටේජ් බැටරි එකක් අපිට ඒ ආකාරයට ගන්නකොට අපි දකිනවා 9 වෝල්ටේජ් බැටරි එකේ අර ඩබල් බැටරි කියලා කියන්නේ අපි. ඒතර 9 වෝල්ටේජ් බැටරි එකේ අපි දකිනවා ගහලා තියෙනවා 9 වෝල්ටේජ් කියලා. මෙන්න එහෙම ගහලා තියෙනවා ඒක. හරිද? ඒ කියන්නේ එයා තුල පවතින ගබඩ හදලා තියෙන ශක්තිය පිළිබඳව අදහසක් තමයි මේ 9 වෝල්ටේජ් කියන එකෙන් පෙන්눔 කරන්නේ. විභව අන්තරය කියලා කියන්නේ එක්තරා වූ ශක්තිය ප්‍රකාශ කිරීමේ යම් සංනිවේදන මාධ්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විභව අන්තරය කියලා කියන්නේ. හරිද? ශක්ති සම්බන්ධතාව මෙතනදී ප්‍රකාශ කරේ. එතකොට එහෙමනම් හරිද? 9 වෝල්ටේජ් කියලා ගහලා තිබ්බහම ඒක විද්‍යුත්ගාමක බලය විදිහට අපි හඳුන්වනවලු. E සමානයි 9 වෝල්ටේජ් කියලා අපි ඔන්න ගන්න. එතකොට අපිට ෆිසික්ස් කරන ළමයෙක් විදිහට ප්‍රශ්නයක් එනවා. මොකක්ද එතකොට විද්‍යුත්ගාමක බලය කියන්නේ? මේ බැටරි ගහලා තිබුණු පළියට අපිට 9 වෝල්ටේජ් ඇතුලේ ගබඩාලා තියෙන ශක්තිය දන්නේ එහෙම. ඒක සාමාන්‍යයෙන් අපිට දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න හොඳයි. ඔය ඇතුලේ තියෙන විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරන්න ඇතුලේ අඩංගු වෙලා තියෙන රසායන ශක්ති ප්‍රමාණය තමයි මේ 9 වෝල්ටේජ් කියලා ගහලා තියෙන්නේ කියලා කිව්වහම ඒක ප්‍රශ්නයක් නෑ. තව නොදන්න කෙනෙකුට කියලා දෙන්න ඒක හොඳයි. නමුත් අපි ෆිසික්ස් කරනකොට අපි ඊට වැඩිය මේකේ අර්ථ දැක්වීමක් තියෙනවා. මේකේ ගැඹුරට යනවා. මේකේ රසායනික ක්‍රියාවලිය පිළිබඳව අයිඩියා එකක් ගන්නවා.
එතකොට අපි මේකට කියන විද්‍යුත් ගාමක බලය සම්බන්ධව අර්ථ දැක්වීමේදී පැහැදිලි කරලා ඇති. මම කෝෂය මෙහෙම ඇන්දොත් මේ තියෙන්නේ අපි සාමාන්‍ය අපි දකින විදිහේ කෝෂය. මේ පැත්ත ධනාග්‍රය, මේ පැත්ත ඍණාග්‍රය. එතකොට ධන පැත්තේ සිට ඍණ පැත්තට අපි දන්න දෙයක් තමයි ධන පැත්තේ සිට ඍණාග්‍රයට ඉබේම විභවාන්තරයක් තියෙනවා නම් මෙවැනි ආකාරයක ඒකාකාර වූ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මම විද්‍යුත් ක්ෂේත්‍රය E0 කියලා ගන්නවා. මේ තියෙන්නේ ඒ ඒකාකාර වූ විද්‍යුත් ක්ෂේත්‍රය. එතකොට මෙම විද්‍යුත් ක්ෂේත්‍රය දිහා බලපු ගමන් කල්පනා කරලා බලන්න මෙහෙම විද්‍යුත් ක්ෂේත්‍රය දිහා බලපු ගමන් අපිට තේරෙනවා right මේ තුලට ධන ආරෝපණයක් තිබ්බ ගමන්ම ධනාග්‍රේ සිට ඍණාග්‍රයට ශනිකව ත්වරණය වෙනවා. නිශ්චලතාවය තිබ්බත් මෙයා ත්වරණය වෙලා ඍණාග්‍රයට ගමන් කරනවා. හරිද? එහෙමනම් බැටරියක් පරිපථයකට කනෙක්ට් කරපුවාම මතක තියාගන්න අපි හිත මෙන්න මේ ප්‍රතිරෝධයකට කනෙක්ට් කරා කියලා ධාරාව ගලන්නේ මෙන්න මේව ධනාග්‍රේ සිට ඍණාග්‍රයට ධාරාව ගලනවා. හරිද? සාමාන්‍යයෙන් යම්කිසි ක්‍රියාවලියක් දිගින් දිගටම සිදු වෙන්නට අවශ්‍ය නම් මෙවැනි ආකාරයක වැහිලා තියෙන කොටසක ඒකට අපි කියනවා සංවෘතයි කියලා. මේ සංවෘත පරිපථය තුළ මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙන්න ඕන නම් අපි කියනවා මේක චක්‍රීය ක්‍රියාවලියක් වෙන්න ඕනේ. මෙහෙන් යන ටික මෙහෙන් කියලා බැටරියස් එකයි උඩට එන්න ඕනේ. ඒ කියන්නේ ඒකම වෙනවයි කියන එක නෙමෙයි. මේ ක්‍රියාවලිය මේ විදිහට යනවා නම් චක්‍රීය වෙන්න ඕනේ. මේ යන ටික මෙහෙම වටේ යන්න ඕනේ. හරිද? ක්‍රියාවලිය. නැතු එහෙම නැතු ඉලෙක්ට්‍රෝනේ මෙහෙම ගිහලා නැවත මෙහෙම වටේ යනවා කතාවක් නෙමෙයි. ඉලෙක්ට්‍රෝන ඊටමත්ම අඩු ප්‍රවේගවලින් චලිත වෙන්නේ. ඒතර මේ සිස්ටම් එක මේ විදිහට චලිත වෙන්න ඕනේ. හරිද? මේ ඉලෙක්ට්‍රෝනේ වටේ යනවා නෙමෙයි. එතකොට දැන් එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය බැටරිය තුලින් මෙහෙම ඉහළට ගමන් කළ යුතුයි. ගමන් කරන්නේ නැත්නම් ගමන් කරවිය යුතුයි. එතකොට තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒක කරගන්න බැරි නම් මෙතන බල්බ් එකක් තිබ්බත් ප්‍රතිරෝධයක් තිබ්බත් රත් වෙන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඒක තමයි කාරණා. දැන් එහෙමනම් හිතන්න මෙතනට ධනාරෝපණයක් තිබ්බොත් ටක් ගාලා ශනික පල්ලෙහාට යනවනේ. මෙතන ඍණාරෝපණයක් තිබ්බොත් එහෙම ටක් ගාලා උඩට යනවනේ. හරි සමා වෙන්න මේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි ධන ආරෝපණ විද්‍යුත් ධාරාව පල්ලෙහාට මෙහෙම ගලාගෙන යන ධන ආරෝපණනේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි හරිද ධන ධාරාව මෙහෙට ගලනවා නම් ඉලෙක්ට්‍රෝන ගලන්නේ අනිත් පැත්තට හරි එතන පොඩි වැරදීමක් කරාම ඉලෙක්ට්‍රෝන නේ ධන ආරෝපණය දැන් මොන මේ ධන ආරෝපණය උඩට යන එතකොට දැන් මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ හැටියට ධන ආරෝපණය තිබ්බ ගමන්ම හරිද තිබ්බ ගමන්ම වෙන්නේ පල්ලෙහාට යන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ හැටියට සපෝට් එක දෙන්නේ පහළට දැන් මේ වෙලාවේදී හැබැයි මේ ක්‍රියාවලිය චක්‍රීය වෙන්න ඕනේ විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කරමින් උඩට යන්නයි ඕනේ. විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කරනවා. ඒ කරනු ලබන කාර්ය අපි ලියන්නේ W සමානයි VQ. මතක ඇතිනේ? V විභවාන්තරයක් යටතේ Q ආරෝපණයක් රැගෙන යන විට කරනු ලබන කාර්ය W සමානයි VQ මගින් නිරූපණය කරනවා. මේක විද්‍යුත් ක්ෂේත්‍රයේ පාඩමේ තමයි අපි ඉගෙන ගන්න. දැන් එහෙමනම් මේ ඇතුළේ තියෙන රසායනික ශක්තිය කෝෂයක ශක්ති පරිවර්තනය වෙන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ රසායනික ශක්තිය වැය කරලා එයා මොකද කරන්නේ? මේ ආරෝපණ චක්‍රීයව ගමන් කිරීම සඳහා ශක්තිය ලබා දීලා මේ විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව ගමන් කරවීමක් තමයි කරන්නේ. අන්න ඒකට තමයි ශක්තිය වැය වෙන්නේ. මේ ශක්තිය වැය වෙන හින්දා තමයි බැටරියේ තියෙන ශක්තිය අඩු වෙලා මේ බැටරිය කාලයක් යනකොට බහිනවයි කියලා කියන්නේ. හරිද? නැත්නම් හේතුවක් නැතුව මේ බැටරි බහින් විදියක් නැහැ. මේ විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කරන්න ඕන නිසා තමයි මේ ශක්තිය බහැලා යන්නේ. ඒක තමයි කතන්දරේ. ඒතර මේකට තමයි විද්‍යුත් ගාමක බලය කියලා අර්ථ දැක්වීමක් දෙන්නේ. මොකද්ද දෙන අර්ථ දැක්වීම? කෝෂයක ඍණාග්‍රේ සිට ධනාග්‍රේ දක්වා ඒකීය ධන කූලෝම එකක ආරෝපණයක්. ධන කූලෝම එකක කියන්න ඕනේ නැහැ. ඒකීය කියන නිසා ඒකීය ධන කූලෝම ආරෝපණයක් රැගෙන යාම සඳහා කළ යුතු කාර්යය. රැගෙන යාම සඳහා කළ යුතු මේ සමීකරණයෙන් මම v උක්ත කරොත් එන්නේ w බෙදීම q නේ. නේද? W බෙදීම Q. මේකේ බලන්න Q ගෙන් බෙදුවා කියන්නේ ඒකේ තේරුම ඒකීය කියන අදහස. කූලෝම එකක කියන එහෙම නැත්නම් ඔව්. එක ආරෝපණයක ඒකක ආරෝපණයක් කියන අදහස තමයි Q වලින් බෙදුවා කියන්නේ. හරිද? හරි. එතකොට දැන් මේකේදී අපි කියන්නේ ධන ආරෝපණයක් නේ ඍණාග්‍රේ සිට ධනාග්‍රේට අරගෙන යන්නේ. චක්‍රීය සිදු වෙනකොට ඒතර අපි කියනවා කෝෂයක රයිට් ඍණාග්‍රේ සිට ධනාග්‍රේට අපි මෙහෙම කියනවා ඒකීය ධන කූලෝම ආරෝපණයක් රැගෙන යාම සඳහා කළ යුතු කාර්ය එහි විභවාන්තරය වේ කියන්නේ නැහැ කෙලින්ම කියනවා එයාගේ තියෙන ඒකට විශේෂ නමක් දෙනවා මොකද්ද විද්‍යුත් ගාමක බලය කෝෂයේ තියෙන විභවාන්තරය ආරම්භයේදී කඩෙන් ගේනකොටම තියෙන කෝෂ විභවාන්තරයට තමයි අපි කියන්නේ
විදුද්ගාමක බලය කියලා. ඇයි ඒකට විභවාන්තරය කියන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි කෝෂය ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ධාරාව එහෙම නැත්නම් ධාරාව ගමන් කරනකොට ධාරා ගැලීමට බාධාවක්. ඒකට අපි කියනවා බැටරිය අභ්‍යන්තරයේම පවතින ධාරා ගැලීමට බාධාවක්. ඒකට අපි කියනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරිද? එහෙමනම් කෝෂයකට තියෙන කාරණා දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි කෝෂයක් කඩෙන් අරගෙන එනකොටම පරිපථයට සම්බන්ධ කරන්න කලින්ම පවතින විභවාන්තරය. ඒකට දෙන නම තමයි විදුද්ගාමක බලය. ඒ වගේම තමයි යාට ආරම්භයේදීම තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නිශ්චිත ආගයක්. ඔබ පාවිච්චි කරනකොට කාලයත් එක්ක බැටරිය බහිනවයි කියලා කියන්නේම මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. හරිද? ධාරා ගැලීමට තියෙන බාධා වැඩි වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න යනකොට නිශ්චිත ආගයක් තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. හරිද? එතකොට එහෙමනම් අපි සලකනු ලබන කෝෂයක මෙන්න මේ කියන කාරණා දෙක දැන ගැනීම වැදගත් වෙනවා. මොකද්ද? විදුද්ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඔන්න ඔය කියන කාරණා තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. right. මට විනාඩියක් දෙන්න. හරි. එහෙනම් මේ කාරණා ටික කියද්දී මම මේකම ඊළඟ කොටස සාකච්ඡා කරමු. කෝෂයේ මේ සම්බන්ධව දැනගත්තා නම් දැන් අපි කොහොමද සරල පරිපථයකට මේ කෝෂය සම්බන්ධ වෙනකොට ගැටලු විසඳා ගැනීම සිදු කරන්නේ. හරිද? අපි බලමු. මෙන්න මේකයි කතන්දරේ. දැන් අපි කෝෂය ගෙනල්ලා ඔන්න පරිපථයකට සම්බන්ධ කරා කියලා හිතමුකෝ. මෙන්න තියෙනවා කෝෂයේ විදුද්ගාමක බලය, මෙන්න තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය, මෙන්න බාහිර ප්‍රතිරෝධය ගෙනල්ලා සම්බන්ධ කරා. හරිද? කෝෂයේ අග්‍රතර මම මෙන්න මෙහෙම සලකුණු කරගන්නවා ඒගොල්ලන්ගේ ලක්ෂ්‍ය. මේක සිම්පල් A සිම්පල් B කියලා. දැන් පරිපථය තුලින් මෙන්න මෙහෙම ධාරාවක් ගලනවා. මේ හරහා ධාරාවක් ගලලා නැවත ඔන්න කෝෂයේ චක්‍රීයව මේක ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා. දැන් කාරණාව මෙහෙමයි. මේ විදිහට සිදු වෙනකොට හරි පොඩි දෙයක් සිදු වෙනවා. ඒ තමයි දැන් මේ කෝෂයේ අග්‍රතර විභව අන්තරය කියන එක පරිපථයට සම්බන්ධ කරාට පස්සේ අපි පොඩ්ඩක් බලනවා කොහොමද ඉන්නේ මැනලා බලනවා. හරිද? අපි දුමා කර මිනුම් උපකරණයක් කරන් ඉස්සලා පරිපථයට සම්බන්ධ කරන්න කලින් මැනලා බලුවා ඔන්න පෙන්වන 9 වෝල්ටේජ්. පරිපථයට සම්බන්ධ කරලා බලලා ඔන්න ආයෙ අග්‍ර දෙකටම ආයෙ අපි මල්ටිමීටරයක් තියලා බැලුවොත් එහෙම එතකොට අපිට පෙන්වන්නේ 9 වෝල්ටේජ්. අපිට දැන් පෙන්වන්නේ 8.5 වෝල්ටේජ්. කියන්නේ පොඩ්ඩක් 9ට වඩා අඩු වෙලා පෙන්වනවා. ඒතර එහෙම වෙන්න බෑ. පරිපථයට සම්බන්ධ කරපුවම කොහොමද එහෙමනම් අඩු වෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්නද? ඒ හේතුව තීරණය කරන්නේ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේ පරිපථය තුලින් ධාරාවක් ගන්නකොටම අපිට එළියට දෙන ශක්ති ප්‍රමාණයනේ බැටරියෙන් එළියට දෙන ශක්ති ප්‍රමාණයනේ අර ගහලා තිබෙන 9 වෝල්ටේජ් කියලා. පරිපථයට සම්බන්ධ කරපුවාම එළියට දෙන්න විදිහක් නැහැ 9ක්. මොකද ඇතුළෙන්ම තමන්ගේ පවුල විසින්ම ඔන්න ශක්ති හානි කර ගැනීමක් සිදු කර ගන්නවා. කවුද? මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා. ශක්ති හානියක් සිදු වෙනවා. ඒ කියන්නේ තිබුණා ශක්තියක් නේ කියලා. නමුත් එළියට දෙන්න විදිහක් නැහැ. ඒක ඇතුළෙන්ම මේ ශක්තිය හානි කර ගන්නවා, අඩු කරනවා. කවුද? අභ්‍යන්තර ප්‍රතිරෝධය. කොහොමද ඒක ලැබෙන්නේ? IR ගුණිතයෙන්. හරිද? ශක්තිය කියන්නේ මෙතනදී විභවාන්තරයේ විදිහට ගන්නෙ. එතකොට ගලන ධාරාවයි නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සිම්පල් R නම් ඔන්න හානි කරන මේ තියෙන්නේ හානි වෙන ශක්තිය කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ශක්තිය කොට මේක විභවාන්තරයක්. හොඳේ. හරි. එතකොට විභවාන්තරේ කොහොමද ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ? ගලනු ලබන ආරෝපණ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. W = VQ. දැන් ඒක නිසා තමයි මම ඒකී ආරෝපණයක් යනවා කියලා හිතන්නකො. ඒකී ආරෝපණයක් යනකොට මට විභවාන්තරය ශක්තියට අනුලෝමව ගන්න පුළුවන්. දැන් එහෙමනම් අඩු කරනවා මම මෙන්න මේ විදිහට. දැන් මේ සමීකරණය හරි වැදගත් වෙනවා. මේකට අපි කියනවා මේ කෝෂයක අග්‍රතර විභවාන්තරය. හරිද? කෝෂයක අග්‍රතර විභවාන්තරය. ඉතින් මේ වගේ සරලව අපි හිතන්න පුරුදු නම් මේක හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි. කෝෂයක අපි දැනගන්න ඕනේ මොනවද? විද්‍යුත්ගාමක බලය කියන්නේ මොකද්ද? හරිද? කඩින් ගේනකොට පරිපථයට සම්බන්ධ කරන්න කලින්ම තියෙන එක. ඕකේ වැදගත්ම දේ මොකද්ද? මෙයාගේ අර්ථ දැක්වීම. ෆිසික්ස් කරන ළමෙක් විදිහට මේක අර්ථ දැක්වීම හරි වැදගත් වෙනවා. ඒක මම කලින් කිව්ව නිසා හොඳට බලන්න නැවත. ඒතර ඒක කටපාඩම් කරගන්න. මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ තමයි මේ
ඒකේ තියෙන ශක්තිය. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මේ තියෙනවා අග්‍රතර විභවාන්තර. අග්‍රතර විභවාන්තරය කියන්නේ මොකද්ද? පරිපථයට සම්බන්ධ කරාට පස්සේ කෝෂයේ තියෙන කෝෂයෙන් එළියට දෙන ශක්ති ප්‍රමාණය. එළියට දෙන්න විදියක් නැහැ. ඇතුළෙන්ම උන අඩු කරගන්න. ඒක නිසා මේක තමයි එයාට අදාළ ඔන්න ශක්ති ප්‍රකාශනය කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ පරිපථයට සම්බන්ධ කරාට පස්සේ. දැන් තමයි දැන් ওই විදිහට දැන් අපිට කතන්දරේ ගොඩනගනකොට සමහර වෙලාවට දැන් ඕකේ මෙහෙම දේවලුත් කියලා දෙනවා. හරිද? ඒක අතිරේකව දෙන දැනුමක්. ඒ අතිරේකව දෙන දැනුම තමයි සමහර වෙලාවට අපි කෝෂ මගින් පරිපථයට ධාරාවක් දෙන අතරේ සමහර වෙලාවට අපිට මෙන්න මේ වගේ දේවල් දෙනවා. හරිද? මේ කෝෂය අපි ගමු E1 කියලා. මෙතන කෝෂයක් තියෙනවා E2 කියලා. අභ්‍යන්තර ප්‍රතිරෝධය R2 කියලා ගමු. මෙයාගේ R1 කියලා ගමු. හරිද? දැන් මෙහෙම ගත්තාම ඔන්න පොඩි ගැටලුවක් එනවා. හරිද? මෙවැනි පරිපථයකදී ළමයි වෙන්නේ මෙයා මේ E2 කියන කෙනා පරිපථයට ධාරාව සපයන මූලිකයා වෙනවා. ඒ කියන්නේ මේ බැටරිය බැහැපු බැටරියක් මේ E1 කියන එකේනා. එයාව රීචාර්ජ් කරගන්න තමයි මම මෙවැනි ආකාරයක බැටරියක් මේකට මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? මේකට තා ප්‍රතිරෝධ දාගන්න පුළුවන්. මම මේ සරල කතන්දරේ කියලා දෙන්නේ. එතකොට මේ පරිපථයෙන් ධාරාව ගලන්නේ මේ දිශාවට. මෙහෙමයි ගලන්නේ. හරිද? මෙන්න මෙහෙම. දැන් මේ කෝෂය දිහා බලපුවම අපිට ඒක නිකන් වෙන්න බැරි වැඩක් වගේ තමයි හිතෙන්නේ. මොකද්ද වෙන්න බැරි වැඩක් කියලා කියන්නේ? කෝෂයකින් ධාරාව ගලන්න ඕනේ ධනාග්‍රේන්ද ඍණාග්‍රේටනේ. ඒතර මේ කෝෂය එහෙම වෙන්නේ නැහැ. මේකේ ධනාග්‍රේට ඇතුල් වෙලා ඍණාග්‍රෙන් එළියට යනවා. මේ කෝෂය දිහා බලපුවම මේ තමයි ඒක තමයි සිදුවෙන කාරණා. නමුත් ඒ කියන්නේ මේක දැන් ඇත්තටම වෙන්නේ රීචාර්ජ් වෙනවා. මේ කෝෂය රීචාර්ජ් වෙනවා. ඒ කියන්නේ මේක මොකද වෙන්නේ? මෙයා නැවත විභවාන්තරයක් අවශෝෂණය කරගන්න අවස්ථාවක්. මෙයා කරන්නේ හානි කරගන්නේ ශක්තිය දෙන අවස්ථාවක්. මෙයා ශක්තිය ලබා ගන්න අවස්ථාවක්. ඒතර මෙයාගේ අග්‍රතර විභවාන්තරය ලියන්න කිව්වොත් හොයන්න කිව්වොත් මතක තියාගන්න මේ සමීකරණේ පාවිච්චි කරන්න බෑ. එතකොට සමීකරණයේ පොඩි වෙනසක් වෙනවා ධන ලකුණක් එනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි ධන ලකුණක් එන්නේ කියලා. ධන ලකුණ එන හේතුව තමයි අග්‍රතර විභවාන්තරය. එකක් කෝෂයට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය තමයි E කියලා කියන්නේ. හරිද? කෝෂයට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය E. ඊට අමතරව අභ්‍යන්තර ප්‍රතිරෝධය. මේක අනිත් පැත්තටනේ සිදුවෙන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධනුත් ශක්ති හානියක් වෙනවනේ. එහෙම ධාරාව ගලාගෙන යනකොට හරිද? මේ හරහා ධාරාව ගලාගෙන යනකොට මේ කෝෂයට අවශ්‍යයි එයාගේ රීචාර්ජ් කරනවා කියන්නේ ඒකනේ. කඩෙන් ගේනකොටම තිබිච්චගේ දෙන්න ඕනේ. මොකද්ද 9 වෝල්ටේජ් එකම මෙයාට දෙන්න ඕනේ. ඔන්න 9 වෝල්ටේජ් එක දෙනවා. මේ මෙයාගේ මන්දම ධාරාව යවලා මෙයාට 9 වෝල්ටේජ් එකක් දෙනවා. ඒ දුන්නාට නිකන් ඉන්නේ නැහැ නේද? මෙහෙන් ධාරාව ගන්නකොට අර මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඒ විදිහටම තියෙනවා. හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධය ඒ විදිහටම තියෙනවා. ඒතකොට එයත් මොකද කරන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා ශක්ති හානියක් වෙනවනේ. එතනත් ශක්තිය හානියක් කරගෙන මේ වෙලාවේ ඒ ශක්තිය අවශෝෂණය කර ගැනීමක් එයා කරනවා. මෙයාගෙන් දෙන්නෙක් ගන්නවා කවුද? කෝෂයක් ගන්නවා E එකක්. ඊට අමතරව අර අභ්‍යන්තර ප්‍රතිරෝධයත් හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධයත් ගන්නවා. සයිකලමේ කැවිල්ලා ගියා. හරි. මම දැන් ප්‍රශ්න කියන එක ඇවිල්ලා ගියේ බලමු නැවත සම්බන්ධ වෙයි. හරිද? එතකොට දැන් එහෙමනම් තේරුම් ගන්න රීචාර්ජ් කරනකොට මේක මෙවැනි ආකාරයේ සමීකරණයක් තමයි අපිට ලැබෙන්නේ. කාරණාව පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? දැන් එහෙමනම් අපිට පුළුවන් මේක අනිත් පැත්තට වලට හිතන්නත් පුළුවන්. හරිද? දැන් A සිට B දක්වා මෙහෙම ධාරාව ගලාගෙන යනකොට මම මේ පැත්තට මෙහෙම හිතනවා විභවාන්තරය මේ පැත්තට හිතනවා. හරිද? මේ පැත්තට හිතනකොට පොඩි තියරි එකක් තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ තියරි එක. අපි කෝෂයක මෙහෙ ඉඳලා මෙහෙට යනවනම් අපිට මේ කෙටීරියේ ඉඳලා ලොකු ඉරටනේ හම්බෙන්නේ නේ. කෙටීරියේ ඉඳලා ලොකු ඉරට. ඒ කියන්නේ අපිට නිකන් පේන්නේ කන්දක් නගිනවා වගේ. පොඩි ඉරේ ඉඳලා ලොකු ඉරට යනකොට කන්දක් නගිනවා වගේ. ඒ කියන්නේ අපි මේකට කියනවා විභව නැග්මක් කියලා. හරිද? ඒ කියන්නේ ශක්තිය ලබා ගැනීමක් අවශෝෂණයක් කියලා කියන්නේ. එතකොට ඒ දිශාවටම ප්‍රතිරෝධයක් තිබ්බොත් ප්‍රතිරෝධයෙන් කරන්නේ ශක්තිය අවශෝෂණය කරගන්න එක. මේ ධාරාව ගලන්නේ මේ දිශාවට නම් ප්‍රතිරෝධයෙන් කරන්නේ ශක්තිය අවශෝෂණය කරගන්න එක. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධයෙන් වෙන්නේ විභව බැස්මක් කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න ධාරාව ගලන දිශාව. ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ධාරාව ගලන දිශාවට ප්‍රතිරෝධයෙන් සිදුවෙන්නේ විභව බැස්මක්. එහෙමනම් විභව බැස්මක් කෝෂයකින් කෙටි අග්‍රේ ඉඳලා විශාල අග්‍රේට යනකොට දිග් අග්‍රේට යනකොට මොකද වෙන්නේ? නැක්මක් ප්‍රතිරෝධයෙන් ධාරාව ගලන දිශාවට බැස්මක් නම් ඔක අනිත් පැත්තට හිත. අනිත් පැත්තට හිතනකොට මම මෙහෙට එනකොට ධාරාව වෙන්නේ මෙහෙට.
ධාරාව ගලන්නේ මෙහෙට. හරිද? ධාරාව ගලන්නේ මෙහෙට නම් ප්‍රතිරෝධයෙන් මට පේන්නේ නැග්ම, කෝෂයෙන් මට පේන්නේ බැස්ම. අයි මම මෙහෙ ඉඳලා මෙහෙට එනකොට මට පේන්නේ ලොකු අග්‍රේ ඉඳලා පොඩි අග්‍රේට යනවා කියලා. ඒ කියන්නේ පල්ලමක්. කෝෂයෙන් බහිනවා ප්‍රතිරෝධයෙන් විභව වැඩි වෙනවා නේ. මම අනිත් පැත්තට යනකොට මට පේන්නේ ප්‍රතිරෝධයෙන් නැග්ම, ප්‍රතිරෝධයෙන් ඔන්න විභවය විමෝචනය කිරීමක් වගේ මට පේන්නේ. මේ කෝෂය අවශෝෂණය කරගන්නවා වගේ පේන්නේ. අන්න එහෙම මෙතනත් හිතන්න. පල්ලෙහා ඉඳලා මම උඩට යනකොට කෝෂයෙන් මට පේන්නේ නැග්මක්. ඒ කියන්නේ කෝෂය අවශෝෂණය කරගන්න. හරිද? මම උඩට යනකොට තමයි ධාරාව වෙන්නේ යටට. ඒතර ධාරාව ගන්න දිශාවට නම් ප්‍රතිරෝධයෙන් එන්නේ දැස්ම. ධාරාව ගන්න දිශාවට ප්‍රතිවිරුද්ධ යන නිසා ප්‍රතිරෝධයෙන් එන්නේ මේ වෙලාවේදී නැග්මක්. අවශෝෂණය කර ගැනීම. එහෙනම් කෝෂයේත් නැග්මක් එන්නේ ප්‍රතිරෝධයේත් නැග්මක් එන්නේ දෙකම එකට එකතු වෙන්න ඕන. විභවාන්තරය වෙනවා. අන්න ඕක තමයි අපිට මේ විදිහට හිතන්නත් පුළුවන් වෙනවා කාරණා. දැන් එහෙමනම් මම හිතනවා මේ කෝෂ සම්බන්ධව කාරණාව යම් තාක් දුරට පැහැදිලි වෙන්න ඇති කියලා. කෝෂ සම්බන්ධව ඒ ගැටලු. හරිද? right. දැන් එහෙමනම් අපි මේකේ පොඩි ප්‍රශ්න Zoom meeting එකට ප්‍රශ්නෙත් ඇඩ් වෙනවා. right. හොඳයි. ඒතර දැන් මම දැන් තාෂිනි සමහරක් YouTube online එක සම්බන්ධ වෙන්න හැදුවා දන්නේ නැහැ. YouTube online එකේ පොඩි ගැටලුවක් තියෙන නිසා මම වීඩියෝ එකක් මේ වෙනකොට ගන්නවා. වීඩියෝ එක අරන් මම YouTube එකට දාලා තමයි ඔයගලන්ට link එක එවන්න වෙන්නේ. දැනට Zoom meeting එක හරහා මම ක්ලාස් එක අරන් යන විදිහට තමයි පටන් අරගෙන ගියේ. ඒක දැනට මම මූලික කොටස් ටික සාකච්ඡා කරා. හරිද? දැන් ටික වෙලාවක් ගිය නිසා අපි මූලික ටික සාකච්ඡා කරලා තියෙනවා. දැන් මම පොඩි දෙයක් කියලා දෙන්නම්. දැන් මම මේකේ ගාණක් දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හදන්න මේ විදිහට හදන්නේ කියලා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මෙච්චර මේලා අපි සාකච්ඡා කරපු දේවල් එක්ක. අර පොඩි තියරි එකක් කියලා දුන්නානේ. මොකද්ද කෝෂයක කෙටි අග්‍රේ ඉඳලා විශාල අග්‍රේට යනකොට අපිට ඒක පේන්නේ මෙහෙම විභව නැග්මක් කියලා. ඒ ASCII මේ ප්‍රතිරෝධය ගැනත් මම මෙහෙම කියලා දුන්නානේ. ධාරාව ගලන දිශාවට ප්‍රතිරෝධය තුලින් ධාරාව ගලන දිශාවට මම ගියොත් එහෙම මේ වෙලාවේදී මට පේන්නේ මේ විභව බැස්ම. විභව බහිනවා. විභව ප්‍රස්ථාර දිහා බලුවොත් විභව බැස්මක් ප්‍රතිරෝධය තුලින් එන්නේ විභව බැසි. ඕකේ අනිත් පැත්තට ආවොත් එහෙම මට ඉබේම පේන්නේ විභව නැග්මක් ප්‍රතිරෝධය. මේක තීර එකක්. කෝෂයේ ධාරා ගැලීම කොයි පැත්තටද තියෙන්නේ කියන එක අපිට අදාළ නැහැ. කෝෂය හැම වෙලෙම බලන්නේ කෙටි අග්‍රය විශාල අග්‍රය. අපි මේ පැත්තට යනවා නම් අපිට පේන්නේ කියන්නේ නැග්මක් විදියට, මේ පැත්තට යනවා නම් අපිට ඒක පේන්නේ බැස්මක් විදියට. හරිද? බැස්මක් විදියට. ඒක මම පොඩ්ඩක් මෙහාට එන්නේ ඔයගලන්ට මම හිතන්නේ බෝඩ් එකේ දිලිසෙන නිසා. දැන් මම කියලා දෙන්නම් තීරි කොහොමද තියන්න. ඔය තීරි කොහොමද තියෙනකොට මම ඔයගලන්ට කියලා දෙන්නම් පොඩි කාරණාවක්. මෙතන පොඩි පරිපතයක මම කොටස් ටිකක් මෙහෙම ගලවලා අරන් තියෙනවා. හරිද? මේක මම A B කියලා ගන්නවා. මෙහෙම ගන්න. මම මේකට දෙනවා විශාලත්ව කිහිපයක්. අගයන්ම දෙමු කෙලින්ම මෙතන 9යි වෝල්ටේජ් 2යි ඕම්. හරිද? මෙතන 3යි ඕම්. මෙතන අපි ගමු 6යි වෝල්ටේජ් 1යි ඕම්. ආයෙ මෙතන 2යි ඕම්. මේකට පොඩ්ඩක් 12ක් විතර දෙන්න. 12යි වෝල්ටේජ්. හරිද? ඔන්න ඔය ආකාරයේ පරිපතයක් මේකේ ධාරාව ගලනවා. හරිද? මේ පරිපතේ ධාරාව ගලනවා. ධාරාව ගලන්නේ කොහොමද? මේ පැත්තට අපි හිතමු 2 ඇම්පියර් ගලනවා. මේ පැත්තටම 2 ඇම්පියර් ගලාගෙන යනවා. මේ සංවෘත පරිපතයක කෑල්ලක් අරන් මම මේ රූපසරාණි පොඩ්ඩක් ඇඳලා තියෙන කම්ප්ලීට් පරිපතයක් නෙමෙයි. මේක ධාරාවක් ගලනවා නම් මේ පොඩි කෑල්ලක ධාරාව ගලන්න බෑනේ. මේක සංවෘත වෙන්න ඕනේ. මේ පැත්තේ මෙහෙට සම්බන්ධ වෙන්න ඕනේ. මේ අග්‍ර දෙක. හරිද? එතකොට තමයි ධාරාව ගලන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. මේ වගේ කෑල්ලක තනියෙන් ධාරාව ගලන්න බෑ. එතකොට ළමයි මම ඔයාලට පොඩි ඩේටා එකක් දෙනවා. A ලක්ෂයේ විභව අන්තරය නෙමෙයි විභවය 10යි වෝල්ටේජ් කියලා. ඕගලන්ට හොයන්න කියනවා B ලක්ෂයේ විභවය. සාමාන්‍යයෙන් එක්සෑම් එකේ MCQ වල මේ වගේ කාරණා දෙනවා ඕගොල්ලන්. A ලක්ෂයේ අගේ දීලා B ලක්ෂයේ විභවය හොයන්නේ කියන වගේ පොඩි පොඩි කතන්දර දෙනවා පරිපත තුල. මේ වගේ වෙලාවට කොහොමද හොයන්නේ? ඒකට පොඩි අයිඩියා එකක් ගන්න. මෙතඩ් එක පොඩ්ඩක් මම කියලා දෙන්න. ඒකට පොඩ්ඩක් ප්‍රස්තාරකින් තමයි මම මේ කාරණාව ඔළුවට දාන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ ප්‍රස්තාරයෙන් දැන් ඉන්න ඕනේ නැහැ. නිකම්ම වැඩේ කොට දාගන්න පුළුවන්. හරි?
ප්‍රස්ථාරය අඳිනකොට මම නිකන් මෙන්න මෙහෙම අඳින්නම් මේ තියෙන විභව ප්‍රස්ථාරය. හරිද? කෝෂය තුලින් කොච්චර විභව බැස්මක් නැග්මක් වෙනවද කියලා බලන්න. මම මේකට වෙන රේඛා ටිකක් කඩිරි ටිකක් මෙන්න සටහන් කරගන්නවා. ප්‍රතිරෝධය තුලින් කොච්චරක් වෙනවද කියලා බලන්නත් මම මේක සටහන් කරගන්නවා. හරි අපි බලමු දැන් කොහොමද වෙන්නේ. මම මෙතන පටන් ගන්නෙම 10 වෝල්ටේජ් හරි හොඳයි. හරි. එhmenan අපි නැවත ආරම්භ කරමු කතන්දරේ. දැන් මේ වැනි ප්‍රස්ථාරයක් මම නිර්මාණය කරේ මෙයාලගෙන් සිදුවෙන විභව නැග්ම බැස්ම පිළිබඳව පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට අරන් දෙන්න. එතකොට මම ආරම්භයේම කියනවා ඒ ලක්ෂයේ විභවය විභව අන්තරය නෙමෙයි විභව අන්තරයටත් අපි දාන්නේ වෝල්ටේජ් කියලා විභවයටත් අපි දාන්නේ වෝල්ටේජ් කියලා. දැන් මගේ රූපය ඔයගලන්ට පේන එකක් නෑ මම මොකද බෝඩ් එකෙන් එළියට එන්නේ අර දිලිසෙන නිසා. හරිද? දැන් එතකොට මේ ඒ ලක්ෂයේ විභවය 10යි වෝල්ටේජ් මම මේක පොඩ්ඩක් ප්‍රස්ථාරයේ මැද්දෙන් සටහන් කරගන්නවා. මේක තමයි මේ අක්ෂයේ y අක්ෂය අපි සලකනු ලබනවා විභව අගය. මේ x අක්ෂයෙන් පෙන්වන්නේ මේ පරිපතය තුල right දිග. ඒ කියන්නේ කොච්චරක් දුරින්ද තියෙන්නේ මොන ලක්ෂයේද සටහන් වෙන්නේ. x අක්ෂයේ පැත්ත. මේකෙන් තමයි අපිට වැදගත් දේවල් ටික මේ විභව අගයන් ටික මෙතනින් තමයි නිරූපණය වෙන්නේ. එතකොට මේ මෙවැනි සම්බන්ධතා කියන්නේ ප්‍රතිරෝධ නැති නිකන් කම්බියා මේවා. අපි දන්නවා නේද? ඒතර අපි කෝෂේ ඍණාග්‍රේ දක්වා යනකොට කිසිම කතන්දරයක් නැහැ. අර 10යි වෝල්ටේජ් කියන විභවයෙන් කෙලින්ම යනවා. දැන් ඔන්න මෙතන පේනවා ඍණාග්‍රය ඊට පස්සේ අපිට ලොකු අග්‍රේ විදිහට කියන්නේ දික් අග්‍රේ විදිහට අපි දකින්නේ ධනාග්‍රේ. දැක්ක ගමන් මම කලින් කියවනේ මේක මෙහෙම දැක්කම මොකද්ද මේකේ තේරුම? අයිඩියා එක තමයි right 12යි වෝල්ටේජ් විභව නැග්මක් 12යි වෝල්ටේජ් විභව නැග්මක් සිදු වෙන්න ඕනේ. එතකොට දැන් කෝෂය තුලින් 12යි වෝල්ටේජ් විභව නැග්මක් සිදු වුණාට යාට තියෙනවා තව අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. ඔයගලන්ට පේන ඇති අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නේ. එතකොට ධාරාව ගලන දිශාවට මම මෙයාවත් ඕනනම් මම වෙනම ඇඳ ගන්නම් මෙතනින්. එතකොට තවත් ලේසියි. මේ තියෙන එයාගේ 2යි ඕ. හරිද? මෙයාටත් 1යි ඕම් එකක් තියෙනවලුනේ. එයාවත් මම මෙහෙම කෝෂයේ වෙනම පැත්තකින් ඇඳ ගන්නම් මේ තියෙන එයාගේ 1යි ඕ. හරිද? ඒගොල්ලන්ගේ සිදුවෙන විභව වැස මම මෙතනින් සටහන් කරගන්නවා. ඔන්න පොඩි. හරි. දැන් බලමු. දැන් කෝෂයෙන් සිදුවෙනවලු මේ කෙටි අග්‍රේ ඉඳලා දිග් අග්‍රේට යනකොට විභව නැග්මක් 12යි වෝල්ටේජ් විභව එකතු විය යුතු විභව නැග්මක් වෙන්න ඕනේ. මම නිකන් දාගන්නම් මෙතන විභව නැග්ම. ඒක 10ට 12ක් එකතු වෙන්න ඕනේ. අපිට එනවා 22යි වෝල්ටේජ් කිය. හරිද? කෝෂයෙන් ඔන්න ඉස්සෙල්ලා විද්‍යුත් ගාමක බලය විතරයි මං ගත්තා. ඊට පස්සේ යාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සටහන් වෙලා තිබුණානේ 2 ඕම් කියලා. 2 ඕම් කියලා තිබුණා කියන්නේ මම කලින් කිව්වා මෙන්න තියරි එක. ධාරාව ගලන දිශාවට අපි යනවා නම් අපිට පේන්නේ විභව බැස්මක්. හරිද? ධාරාව ගලන දිශාවට යනවා නම් ප්‍රතිරෝධයක් තුලින් අපි දකින්නේ විභව බැස්මක්. විභව බැස්මක් කියලා කියන්නේ ළමයි අපි මේ ප්‍රතිරෝධය තුලින් අපි බලනවා කොච්චර විභව බැස්මක් වෙනවද? E සමානයි IR දාලා ගලන ධාරාව 2යි ප්‍රතිරෝධය 2යි ඔතනින් සිදු වෙනවා 4යි වෝල්ටේජ් විභව අඩුවීමක්. right ඔයාලා මේක සම්බන්ධ වෙනවා නේද? right 4යි වෝල්ටේජ් විභව බැස්මක් සිදු වෙනවා.
එතකොට කල්පනා කරන්න දැන් මෙතන තිබුණේ කෝෂය ඉවර වෙනකොටම 22ක් තිබුණා. කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා ඔන්න 4ක් බහින්න ඕනේ. ධාරාව ගන්න දිශාවට යන නිසා. ඔන්න එනම් 4ක් බැස්සා. දැන් මට හම්බෙන්නේ කොච්චරද? 18යි වෝල්ටේජ්. ඒක එහෙම්ම යනවා 3 ඕම් දක්වා. 3 ඕම්ගෙන් කොච්චරක් විභවය බහිනවද කියලා බලන්න ඕනේ. මොකද ධාරාව ගන්න දිශාවට මම යන්නේ. දැන් කොහොම ප්‍රතිරෝධණින් වෙන්නේ විභව බැස්මක් ආයෙ ඉතින් කතා දෙකක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. එතන මම බලනවා 3 වැඩි කිරීම 2 කීයද 6ක් බහිනවා. එහෙනම් 18 ඉඳලා මම 3 ඕම් ප්‍රතිරෝධයෙන් එහෙම 6ක් බහිනවයි කියලා ගන්නවා. දැන් ඉන්නේ 12යි වෝල්ටේජ්. එතන ඉඳලා යනවා මම නැවත කෝෂයට. කෝෂයට ගියාම බලන්න කෝෂයේ තියෙන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේට. හැඩයෙන්ම ගත්තාම පේනවා ඇති පල්ලමක් වගේ තියෙන බැස්මක්. ඒ කියන්නේ 6යි වෝල්ටේජ් විභවය බහින්න ඕනේ. 12 ඉඳලා 6ක් බහිනවයි කියලා කියන්නේ ඔන්න සටහන් වෙනවා දැන් විභවාන්තරය. සමහර විභවාන්තරය නෙමෙයි විභවය 6යි වෝල්ටේජ් කියලා. දැන් අපි බලනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එයාගේ තියෙනවා 1යි. එතකොට අපි ඒක V = IR දාලා බලපුවම එක වැඩි කිරීම ධාරාව 2 නිසා එක්වරක් 2යි. 2යි වෝල්ටේජ් විභවාන්තරයක් ප්‍රතිරෝධය තුලින් විභවය බහින්න ඕනේ. 6න් 2ක් අඩු වෙච්ච ගමන් දැන් පෙන්නනවා කීයද? 4යි වෝල්ටේජ්. හරිද? 4යි වෝල්ටේජ් කියලා පෙන්නනවා. දැන් ඔන්න යනවා 2 ඕම් දක්වා. 2 ඕම් දක්වා ගියාම එයාගෙන් වෙන විභව බැස්ම හොයන්න V = IR දාපුවම 2 වැඩි කිරීම 2 4යි. ඔන්න 4යි වෝල්ටේජ් බහිනවා. දැන් 4යි තියෙන්නේ. ඒ 4න් 4ක් බහිනවා. බැස්ස ගමන් මේ පෙන්නන්නේ කොච්චරද? 0යි වෝල්ටේජ්. දිගටම යනකම් B ලක්ෂය වෙනකම් යනකම් පෙන්නන්නේ එතකොට 0යි වෝල්ටේජ්. දැන් මේ ප්‍රශ්නේ අහලා තිබුණේ මොකද්ද? අහලා තිබුණේ B ලක්ෂයේ විභවය හොයන්න. දැන් අපි ප්‍රස්ථාරය දිහා බලපු ගමන් අපිට තේරෙනවා විභවය 0යි වෝල්ටේජ්. දැන් මේ කතන්දරය ප්‍රස්ථාරයක් ඇසුරෙන් කියලා දුන්නාම හරිද? මේකේ තේරුම ඕගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ මෙන්න මේ තියරි දෙක පදනම් කරගෙන. දැන් මේ ප්‍රස්ථාරය කියලා දුන්නේ ඕගලන්ට ඕන නම් දැන් මනසින් හිතන්න පුළුවන්. ඔයාලා එන්නේ B ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට ප්‍රස්ථාරය අඳිනවා කියලා හිතන්නකෝ. B ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට ප්‍රස්ථාරය අඳිනවා නම් බලන්න පටන් ගන්නදී ඕගලන්ට කියනවා B වල විභවාන්තරය 0යි. ප්‍රස්ථාරයෙන් පේනවා ඉතින් ප්‍රතිරෝධය දෙනවා. මේ ප්‍රතිරෝධය තුලින් විභව නැග්මක් විදියට නේද පේන්නේ? වෝල්ටේජ් 4ක් විභව නගිනවා කියලා නේද පේන්නේ? ඒක තමයි තියරි එක. ඇයි? ධාරාව ගන්නකොට මේ පැත්තට මම යන්නේ මේ පැත්තට නම් ප්‍රතිරෝධ තුලින් සිදුවෙන්නේ විභව නැග්මක් කියන එක තියරි එකේ කියලා දුන්නා. ඔන්න ප්‍රස්ථාරයෙන් ඒක පේනවා. මේ ප්‍රස්ථාරයෙන් අපි එක ප්‍රස්ථාරයෙන් අපිට මේ මුළු ඒ අදාළ වපසරියම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ 1 ඕම්ට යනකොටත් ඔන්න විභව නැග්මක්. මෙතන කෝෂයට එනකොට බලන්න අපිට මෙහෙට එනකොට නම් පල්ලමක් පෙවුනේ. මෙහෙට යනකොට අපිට පේන්නේ හන්දක් වගේ නැග්මක්. මේ පේනවනේ ප්‍රස්ථාරයෙන් උතන විභව නැග්මක් 6 වෝල්ටේජ් පෙන්වලා තියෙනවා. ඒ ආකාරයට ඔයගලන්ට මේ ප්‍රස්ථාරය දිහා තේරුම් අරගෙන පරිපත තුල සංවෘත පරිපත තුල ලක්ෂ දෙකක් අතර විභවාන්තර හොයන්න කිව්වහම ඕගොල්ලෝ ඒක හොයන ආකාරය මම හිතනවා මේ ඔස්සේ පැහැදිලි කරගනී කියලා. මම ඒකට අදාළව ගණන් කීපයකට හදන්නම්. එතකොට ඕගොල්ලන්ට තවත් මේ සම්බන්ධව ගාන හදන ගමන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒතර එක්සෑම් එකේදී මතක තියාගන්න ප්‍රස්ථාරයම අඳින්නේ එන්නේ නැහැ. ඔයගලන්ට එහෙම එනවා නම් ඉන්නේ බොහොම කලාතුරකින් MCQ එක විභව ප්‍රස්ථාරයේ පහත ප්‍රස්ථාරයෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහලා එහෙම දෙයි. ඒ අරින්න ප්‍රස්ථාර ඔයගලන්ට රචනා ප්‍රශ්නයක අඳින්නේ මම එන්නේ නැහැ කියන්න බෑ. ඉතින් එහෙම ඉන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේක තමයි කතන්දරය. මම මේකේ ගානක් දෙන්නේ නැහැ කිව්වනේ මේ ටීවී එක පැහැදිලි කරලා. ඒකට හේතුව මම අද දවසේ මම කිව්වා ඔයගලන්ට මගේ මූලික අරමුණ වෙන්නේ සරල පරිපත විසඳීම සඳහා කර්ජොෆ් නියම යෙදීම කියන තැනට යන්න. ඒ කියන තැනට යන්න මම මේ කියපු මූලික කාරණා ටික හරිය වැදගත් වෙනවා. මොකද මම හිතන්නේ මේ වෙලාවේ මම ප්‍රසුදි තමයි සම්බන්ධ වෙලා හිටියේ. දැන් ඉන්නවා අපිත් එක්ක ටෂිනිත් ඉන්නවා. ඒතර මම හිතන්නේ ටෂිනිත් මෙසේජ් එකක් දාන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ මේ පාඩම කරලා ඇති ධාරා විද්‍යුතේ. හරිද? මම රිවිෂන් එකක් විදිහට යන නිසා පොඩ්ඩක් මතක් කරගන්න ගමන් යන්නේ බේසික් ටික. හරිද? මම එදා දවසේදී ප්‍රතිරෝධ විසඳීම කියන තැනට අවශ්‍ය කරන බේසික් ටික මතක් කරගෙන එතනට ආවා. අද දවසේ කර්චොෆ් නියම යෙදීම කියන තැනට එන්න අවශ්‍ය කරන බේසික් ටික ගොඩනගාගෙන එනවා. හරිද? ඒකයි මේ ක්‍රියාවලිය මේ යන්නේ. නැත්නම් මේක ඇත්තටම පාඩමක් විදිහට යනවා නම් මේක සම්බන්ධව ගැටලු කිහිපයක් හදන ගමන් පදම් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හරි. දැන් එහෙමනම් අපේ කොටසට ආවා. දැන් එනවා සරල පරිපත විසඳීම කියන තැනට.
ඔන්න මම පොඩි සරල පරිපතයක් අඳින්න. ඔයගලන්ට ගානක් දෙනවා මෙන්න මෙහෙම. මෙම පරිපතයේ කෝෂ තුලින් ගලන මොනවද? අපිට කියනවා දහරාවන් සියල්ලම සොයන්න කියනවා. මෙන්න මේ වැනි පරිපතයක්. හිතමුකෝ මෙහෙම පරිපතයක් දෙනවයි කියලා. මේකේ මේ කෝෂ තුලින් ගලන මේ ධාරාවන් හොයන්නේ කියලා කියනවා. හරිද? අපි හිතමු මේක 6යි වෝල්ටේජ් 1යි යෝ මාගේ අංගෙම දෙන්නම්. මෙතන 3යි යෝ 4යි යෝ 2යි යෝ මෙතන අපි දාමු 2යි වෝල්ටේජ් 1යි යෝ මෙතන 5යි වෝල්ටේජ් 2යි යෝ 5යි යෝ මෙන්න පරිපතේ දැක්ක ගමන් නිකන් එන ලොකු පරිපතයක් නේ වෙන්නේ. කෝෂ ගොඩක් තියෙනවා, ප්‍රතිරෝධ කීපයක්ම තියෙනවා. දැන් මෙතන ප්‍රතිරෝධ පද්ධතියක් කියන්නේ අපිට වෙන වෙනම ප්‍රතිරෝධ පද්ධතියක් වගේ පෙවුනට වෙන වෙනම ප්‍රතිරෝධ තියෙනවා. මෙයාට මෙයා ශ්‍රේණිගතවත් සමාන්තරගතවත් නැහැ, වෙන වෙනම ඒගොල්ලෝ තියෙනවා. ඒගොල්ලෝ ආයි කවසුළු කරලා තනි එකකට ගේන්න බෑ. එතකොට එහෙම සමහරලාට දැන් මේකුඩ තව මෙහෙම දෙන්නත් පුළුවන්. මේකුඩ සමාන්තරගතව තව ප්‍රතිරෝධ දාලා එහෙම දෙන්න පුළුවන්. එතකොට අපි ඉක්මනින් මොකද කරන්න ඕනේ? මේක සුළු කරලා තනි ප්‍රතිරෝධය හදාගන්න. ඒකයි මම මෙතන කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මම දෙන්නේ මේ වගේ සුළු කරලා අවසානයේ මෙන්න මෙවැනි පරිපතයක කෝෂ තුලින් ගලන විද්‍යුත් ධාරා සොයන්නේ කියලා කියනවා. දැන් මේ හොයන ක්‍රමවේදයක් තමයි අපි උසස් පෙළදී උගන්වන ක්‍රමවේදයකට තමයි මේ කර්චොෆ් නියම කියලා අපි මේ හඳුන්වලා ඒ නියම දෙකක් උගන්වන්නේ. හරිද? මෙවැනි පරිපතයක් තුලින් ගලන ධාරා හොයන්න. නමුත් මතක තියාගන්න මේ සඳහා විවිධාකාර වූ ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයකට වගේ යන්න පුළුවන් වුණොත් මේ සඳහා ක්‍රමවේද ෆිසික්ස් තෝරගත්තොත් 7ක් විතර ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට මම YouTube එකේ මම හිතන්නේ දාලා නැහැ ඒ සම්බන්ධව. ඔයගොල්ලන්ට ඔය ඩාර්ලින්ටන් කියලා මෙතඩ් එකක් තියෙනවා. හරිද? සුපර්පොසිෂන් තියරම් කියලා තියෙනවා. ඊට අමතරව maximum transfer theorem කියලා ඔය වගේ එක ක්‍රමවේද තියෙනවා. ඒක විශ්වවිද්‍යාලයේ ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට එවැනි ක්‍රමවේද උගන්වන්නේ. හරිද? ඉතින් අපිට මේ ඉච්ඡර සංකීර්ණ තැනකට යන්නේ නැහැ. මෙතන අපිට තියෙන එකම එක නියමයයි, එකම එක ක්‍රමවේදයයි. ඒකේ නියම දෙකක් තියෙනවා. එච්චරයි දෙන්නේ. ඉතින් අපිට ඕක ඉගෙනගෙන ඔය වගේ පොඩි ගණන් හදන්න තමයි මේ උසස් පෙළදී කියලා දෙන්නේ. ඉතින් අපිට මේක බැරි වෙන්න විදියක් නැහැ, මේක අමාරු වෙන්න විදියක් නැහැ. එකම දේ තමයි යම් කිසි දෙයක් කියලා දෙනකොට ඕගොල්ලෝ නව නිර්මාණ කරන්න යන්න එපා. ඒ ක්‍රමවේදයේම පුළුවන් තරම් යෙදෙන්න. ඒ යෙදිලා ඕගොල්ලන්ට පුළුවන් නව නිර්මාණ වලට යන්න. නව නිර්මාණ කියලා කිව්වේ අලුත් දැන් Tamanට ඕන විදියට කරන්නේ. මට ඕන නම් මම මෙහෙම දාලා බලනවා, අර එහෙම දාලා බලනවා. දැන් මම ගොඩක් වෙලාවට ළමයින්ට උගන්වන්න යනකොට දැන් ක්‍රමවේදේ කියලා දෙනවා, ඔක්කොමත් කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ගාලා ගන්න ගියාට පස්සේ එයාට ඕන විදියට ගාන හදනවා. ඉතින් අර ඒක ළමයි ඒක ඉතර හොඳ ක්‍රමයක් නෙමෙයි. මොකද අපි ක්‍රමයේ කියලා දෙන්නේ ළමයි මේ විද්‍යාඥයෝ හදලා දැන් මේ අපි හදාගන්න දේවලුත් නෙමෙයිනේ. මේ විද්‍යාඥයෝ හදලා ක්‍රමවේද හදලා ලේසි ක්‍රමයේ හොයලා වරදින් නැති තැන් හදලා එහෙම දීලා මේ ක්‍රමයට යන්න කියලා විද්‍යාඥයෝම කියනකොට මේ හොයාගත්තුම කෙනා කියනකොට අපිට ඒක වැඩක් නැහැ. අපිට ඕන විදිහට හදනවා කියන තැනට ගියාම වැඩක් නැහැ ළමයි. ඒතර අපි ආයේ විද්‍යාඥයාගේ මුල් පියවරවල තැන් වලට වැටෙන්නේ නේ. ඒක නිසා අපි මේ ක්‍රමය කියලා දෙන ක්‍රමයේ විදිහටම අනුගමනය කරගන්න පුළුවන් නම් අපිට මේක ඇති දෙයක් නෑ. මේ මහලුකු දේවල් නෙමෙයි මෙවුවා. ඊට පස්සේ අපිට අලුතෙන් ක්‍රමත් හොයාගන්න පුළුවන්. මේක මට මීටරේ ලේසියෙන් මෙහෙම හදන්න පුළුවන් නේ කියලා අන්න හිතන්න පුළුවන්. අපරාධනේ මම ඒ කාලේ මෙහෙම ඉගෙන ගත්තේ කියලා ඒ කාලේ හිතන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අපරාධ නෙමෙයි. ඒ කාලේ එහෙම ඉගෙන ගත්ත නිසා තමයි අපි අලුත් ක්‍රමයකට යන්නේ. හරිද? හරි. එතකොට දැන් එහෙමනම් මෙවැනි පරිපතයක් කොහොමද සුළු කරන්නේ? අන්න එනවා කර්චොෆ් කියන විද්‍යාඥයා. එක නම් කියනවා. ඉතින් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් තේරෙන ඉංග්‍රීසි වලින් ලියද්දි මේකට අපිට තේරෙන්නේ කර්චොෆ් කියලා. හරිද? කර්චොෆ් ලෝ. එතන මෙයා කියලා දෙන නියම දෙක මොකක්ද? හරිම සරලයි ළමයි. බලන්න ඔන්න පළවෙනි නියමය. හරිද? මම මේක සංකේත වලින් ලිව්වොත් සංකේත වලින් ලියන්නේ මෙච්චරයි. හරිද? දෙවෙනි නියමයේ සංකේත වලින් ලියන්න කිව්වොත් ලියන්නේ මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පොත්පත්වල තියෙන්නේ මෙන්න මෙහෙම මෙච්චරයි කියලා. නමුත් අපේ සිලබස් එකේ මේක රිසල්ට් එක අරන් තියෙනවා. ඒකට අපි දෙන්නේ මෙන්න මෙහෙම නියමයක්. මේක තමයි අපි මේ සමීකරණයෙන් අවසාන ප්‍රතිඵලයක් අරන් තියෙනවා මෙන්න මේ කියන තැන.
හරිද? කර්චොෆ් නියම දෙකයි. මේ තියෙන මේ නියම දෙක. බලන්න හරි පොඩි නියම දෙකක් වගේ පේන්නේ අපිට. එකක් මේක අනිත් එක මේක. හරි? මේක තමයි සමහර පොත්වල තියෙන එක ප්‍රශ්නයක් නෑ. මේක දිහා බලපුවම සමහර අයට වැඩි තේරෙන්නේ නැති නිසා තමයි මේක දෙන්නේ. හරි? මේකෙන් වැඩි තේරුම් ගන්න පුළුවන් ලස්සනට. මේක ඇත්තටම ළමයි මතක තියාගන්න මේ ශක්ති සංසිතිය පිළිබඳ යම් කිසි ප්‍රකාශනයක්. ශක්ති සංසිතිය සම්බන්ධ ප්‍රකාශනයක් තමයි ධාරා විද්‍යුතය අපි දකින්න මේ විදිහට නිරූපණය කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ස්වභාව ධර්මයේ මූල ධර්මයක් මේ තියෙන්නේ. ස්වභාව ධර්මයේ මූල ධර්මයක්. අපි බලමු මේ ස්වභාව ධර්මයේ මූල ධර්මය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි නියමය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ තියෙන පළමු නියමය ගැන හරි අපි හිතමු මේ වගේ හන්දියක් ගැන. මේ තියෙන්නේ හන්දියක්. මේ හන්දියට අපි හිතමු මේක කාණු පද්ධතියක් කියලා හිතමු. කාණු පද්ධතිය. මේ කාණු පද්ධතියේ ජලය ගලාගෙන එන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ කියන්නේ කාණු දෙකක් තියෙනවා. මේ තියෙන මේ කාණු දෙක. මේ කාණු දෙකෙන් තමයි ජලය ගලාගෙන එන්නේ. එතකොට සමහර කාණු ගැඹුර වැඩි ආනතිය වෙනස්. එතකොට ඒ තුලින් ගලාගෙන යන්න තමයි හදලා තියෙන්නේ හැම කාණුවක්ම. එතකොට මේගොල්ලෝ ආනතියක් එක්ක ඔන්න හදලා තියෙනවා මේ කාණු. ඉතින් මේ කාණු දෙකෙන් එන ජල ප්‍රමාණය අපි තුමු මිනිත්තුවකට මෙන්න මෙච්චර ජල ලීටර් ප්‍රමාණයක් මේ කාණුවට හන්දියට ගලාගෙන එනවනම් මේ ගලාගෙන එන ජලය අනිවාර්යයෙන් පිට වෙලා යන්න බෙපේ. මේ හන්දිය රැඳෙන්න බෑනේ. හරිද? නල පද්ධතියක් කියලා හිතන්නකෝ මේ කාණුව. එහෙම නැත්නම් නල පද්ධතියක්. ඇන්ගල් තියෙන නල පද්ධතිය. මේ එන තැන මේ එකතු වෙන ජලය මිනිත්තුවක් ඇතුළත මෙච්චර ලීටර ගාණක් එකතු වෙනවා. ඒ එකතු වෙලා තියෙන්න බෑ. ඒකට ඒක පුපුරලා යනවා සිස්ටම් එකේ. ඒ එන ටික මොකද වෙන්න ඕනේ? කොහෙන් හරි මේ තැන් වලින් යන්න පුළුවන් තැන් වලින් ගලාගෙන යනවා. ලේසිම තැනින් වැඩිපුර යනවා, අමාරුම තැනින් පොඩක් අඩුවෙන් යනවා. එහෙම නෑ. එතකොට අපි දකිනවා ළමයි ධාරාව ගලාගෙන යනවා. එහෙම නැත්නම් අපි කලින් උදාහරණයක් ගත්තා වගේ ජලය ගලාගෙන යනවා මේ පහසු තැන් වලින් මේ තුනෙන්ම ගලාගෙන යනවා. එතකොට මොකද්ද කර්චොෆ් කියන විද්‍යාඥයා කිව්වේ? එයා කිව්වේ පරිපතයක් තුල කියලා කිව්වේ නෑ ඒක වැරදි. එයා කිව්වේ ඒක වැරදි කියලා. මොකද්ද කිව්වේ? එයා කිව්වේ සංවෘත පරිපතයක් තුල. එයා කිව්වේ නෑ පරිපතයක් තුල කියලා. ඒක වැරදි. ඇයි පරිපතයක් තුල ධාරාවක් ගලනවා කියන්න බෑ. මොකද පරිපතයක් කිව්වම කෝෂ තියෙනවා, ප්‍රතිරෝධ තියෙනවා, කම්බි වලින් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඕක පරිපතයක්. නමුත් ඒ පරිපතය තුලින් ධාරාව ගලනවද නැද්ද කියන්න දන්නේ නැහැ. ස්විච් එක තියෙනවා දාලා නැහැ. ඉතින් පරිපතය තුල ධාරාව ගලන්නේ නැහැ. එයාට ධාරාව ගලන්න නම් සංවෘත වෙන්න ඕනේ. ස්විච් එක දාලා තියෙන්න ඕනේ. හැමතැනම කනෙක්ට් වෙන්න ඕනේ. එhmenan මොනවද කර්චොෆ් කියන විද්‍යාඥයා කියන්නේ සරල පරිපතයක් තුල සලකනු ලබන ඕනෑම හන්දියක ඕනෑම සංදියක මොනවද සංදි? මේ තියෙන්නේ තුම්බන් හන්දිය. මේ තියෙන්නේ තුම්බන් හන්දිය. මම මේ ගත්තේ මේ මොනවාද පාරවල් පහක් තියෙන හන්දිය. පස්මන් හන්දිය. දැන් මේ පස්මන් හන්දියේ මොකක්ද එයා කියන්නේ? සලකනු ලබන ඕනෑම සංදියක සංප්‍රයුක්ත ධාරාව ශුන්‍ය වේ. සංප්‍රයුක්ත ධාරාව ශුන්‍ය වේ. මේක තමයි කියන්නේ සංප්‍රයුක්ත කියන එක තමයි සිග්මා කියන සලකුණින් මේ දාලා තියෙන්නේ සිග්මා i සමානයි බිඳුව. සිග්මා i සමානයි බිඳුව. සිග්මා කියන එක ගණිතය දාන්නේ මේ හේතුව තමයි එකතු කරන්න කියන එක. එකතු කියන එක අදහස් තමයි සිග්මා එකේ තියෙන්නේ. සිග්මා i සමානයි බිඳුව. එහෙනම් මේ සලකුණ ලබන සංදියේ අපි කියනවා මොකක්ද? සංප්‍රයුක්ත ධාරාව ශුන්‍ය වේ. හරිද? ඒ කියන්නේ අපි පොඩි ලකුණු සම්මුතියක් දාගන්නවා. මොකද්ද ලකුණු සම්මුතිය? එන ඒවා ධන යන ඒවා ඍණ. හරිද? ඒ කියන්නේ එන ධාරාව අපි ගන්නවා ධනාගයන් විදියට යන ධාරාවන් ටික අපි ගන්නවා ඍණ කියලා. එහෙම ගන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මං එහෙම කැමති නෑ යන ඒවා ධන මට ඕනේ එන ඒවා ඍණ කියලා. ප්‍රශ්නයක් නෑ. ඒක ගැටලු කරගන්න එපා. හරිද? ලකුණු සම්මුතියන්නේ. ඉතින් දැන් ඕන්න මොකද කරන්නේ? මට පුළුවන් I1 කියන දෙන්න ධන විදියට එකතු කරගන්න අනිත් අය ඍණ වෙනවා. හරිද? ඔන්න ඍණ සංප්‍රයුක්ත ශුන්‍ය වෙනවා. හරිද? ඒ කියන්නේ එකතුව මේ බිඳුවට සමාන වෙනවා. ඉතින් මේකේ තේරුම මොකද්ද? I1 ධන I2 සමාන වෙනවා. I3 ධන I4 ධන I5. ඉතින් මහ ලොකු දෙයක්ද මේක? මහ ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. ඉතින් මේවා ටික අර යන ටිකට සමානයි කියලා මේ අවසානයේ ප්‍රකාශනය ලැබුණා. ඉතින් මේක තමයි පළමුවන නියමය. හරිද? බලන්න මේක සබහා ධර්ම නීතියක් නෙමෙයි කතන්දරේනේ. සබහා ධර්ම නීතියක්. එතකොට අපි කරට කියන්නේ නේද අපි අපේ කර්මය අනුව අපිට ඵල විපාක ලැබෙනවා කියන එකනේ. ඒක අමුතුවෙන් වෙන කොහෙන්වත් මේ වෙන කෙනෙක්ගේ පව් අපේ පිටින් යන කතාවක් නෑ ඒක. හරිද? මේ සබහාධර්ම නීතිය තමයි මේක. ඉතින් ඒ කතන්දරේම තමයි. ඒක අපි කොහොමද ඇප්ලයි කරන්නේ? නීතිය තියෙනවා
අපිට ඇප්ලයි කරන්න දන්නේ නැහැ. ඔකනේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ. නීතිය තියෙනවා ඇප්ලයි කරන්න දන්නේ නැහැ. ඒක නිසානේ අපි ඔය වැරදි ගොඩක් පාර යනකොටත් වැරදි ගොඩක් තියෙන නීතිය තිබුණාට අපි දන්නේ නැහැ ඒක පාවිච්චි කරන්න. ඒ ප්‍රශ්නේම තියෙනවා ළමයි. ඒක මම හිතන්නේ මේ පාසලෙන්ම එන දෙයක් දන්නේ ළමයින්ට මේ ගණන් හදන කොටත් ඇප්ලයි කරන්න තේරෙන්නේ නැහැ. ඇයි ඇප්ලයි කරන්න තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැත්තේ හරියට ඉගෙන ගන්නේ නැති නිසා. හරියට ඉගෙන ගන්න මේ පරිපතේට අපිට මේ පරිපතේ නැත්තම් මම මේ පරිපතේ හදන්න තියෙන පරිපතේ නිසා මම ඔයගොල්ලන්ට දෙන්නම් පරිපතයක් මෙන්න මෙහෙම. පොඩි පරිපතයක්. මෙහෙම ගමු පරිපතයක්. මේක සරලයි නේ මේ පරිපතේ. ඔන්න මෙතනට ප්‍රතිරෝධයක් දාමු. හරි. මේක මම ගන්නම් E1 R1 මේක ගන්නම් E2 R2 කියලා. මේක R1 මේක R2. ඔන්න පොඩිනේ පරිපතේ. දැන් මේ පරිපතේ ඔයගලන්ට කියනවා ධාරාව ලකුණු කරන්න කියලා. හරිද? ඔයගලන්ට ඕන විදිහට ධාරාව ලකුණු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මොකද කර්චොෆ්ගේ පළමුවන නියමයට අනුව තමයි ධාරාව ලකුණු කරන්න ඕනේ. ඒ හන්දි ටික දිහා බලලා ධාරාව බෙදිලා යන විදිය. ඔකේ ක්‍රමවේද දෙකක් උගන්වනවා. ඕකෙන් මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් අපි පාවිච්චි කරන ක්‍රමවේද. එහෙම නැත්නම් ඉස්සෙල්ලම කියලා දෙන්නම් පාවිච්චි කරන්නේ නැති ක්‍රමවේද. මොකද අන්තිමටම කරලා කියලා දෙන එකනේ ගොඩක් වෙලාට ඔළුවේ හිටින්නේ. ඒක නිසා මම මුලින්ම කියලා දෙන්නම් අපි පාවිච්චි කරන එක. මම පාවිච්චි කරන්නේත් නැහැ. ගොඩක් අය ඒක පාවිච්චි කරන්න යන්නේ නැහැ. සංකීර්ණ පරිපත වලට එනකොට ඒක වරදින්න තියෙන ඉඩකඩ වැඩි නිසා. මොන පළවෙනි එක කියලා දෙන්නම්. අර වැඩි භාවිතයක් නැති එක. කෝෂ දෙකක් තියෙනවා පරිපතයේ. සංවෘතයි කියලාත් පේනවා. හරිද? සංවෘතයි මේ පේනවානේ. හැමතැනින්ම කනෙක්ටඩ් ස්විච් ඇරිලා මුකුත් ගැලවිලා නැහැ කම්බි. එහෙනම් ධාරාව ගලනවා. මම චෙක් කරා ඕන්න මේක ධාරාව ගලනවා. එහෙනම් සලකුණු කරන විදිය මම පොඩක් කෝඩ් එකෙන් අයින් වෙන්න. ඔන්න සලකුණු කරන විදිය කෝෂ දෙකයි කෝෂ දෙකකින් ධාරාව වෙනවයි කියලා ගන්න. කොහොමද ධාරාව වෙන්නේ? ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට යනවා. මෙතනින් යන ධාරාව මම ගන්නම් I1. ඔන්න ගියා I1. මෙතනින් එන ධාරාව ගන්නම් මම I2 කියලා. E2 කෝෂයෙන් එන ධාරාව මම ගන්නවා මෙහෙම I2. මෙයාගෙන් මෙහෙට එනවා I2 එකක්, මෙයාගෙන් මෙහෙට එනවා I1 එකක්. දැන් මෙන්න හන්දියක් හම්බුණා. මෙතන තියෙනවා හන්දියක්. හන්දියේ මොකද්ද වෙන්නේ? හන්දි වලදී මොකද්ද වෙන්නේ? අපි කලින් ඉගෙන නැති කර්චොෆ් නියමය දැන් ඇප්ලයි කරන්න. හන්දි වලදී වෙන්නේ අර විදිහට ධාරා එන ටික එකතු වෙලා යන්න ඕනේ. දැන් යන්න තියෙන එකපාරයිනේ. ඒ එකපාර කවුද ඉන්නේ R1 කියන ප්‍රතිරෝධයෙන්. ආයේ ප්‍රතිරෝධය තුලින් ගලනවා මේ දෙක එකට එකතු වෙලා I1 ධන I2. ඔයගලන්ට ඕනනම් පුළුවන් මෙතන I3 කියලා දාලා එළියෙන් ලියන්න I3 සමානයි I1 ධන I2 කියලා ලියන්න පුළුවන්. සමහර අයට පරිපතේ කැත වෙනවා කියලා හිතලා එහෙම ලියනවා මේ තැන් වල අස්සේ ලියන්න බෑනේ කියලා. මොකද ඉතින් පරිපතේම ලියාගන්න එක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් මේන I1 සහ I2 මෙතනට ආවා. ඒක යන්නේ I2 එළියට ගියා නම් කෝෂේ එයාට I2 එන්න ඕනේ. මෙයාගෙන් I1 එළියට ගියා නම් මේතනින් බෙදිලා මේ පැත්තට I1 එන්න ඕනේ. ඉතින් බලන්න මේක ඉච්චට ලොකුද මහ ලොකු දෙයක් නෙමෙයි. කෝෂයකින් ඉවත් වෙච්ච ධාරාව කෝෂෙට එන්න එපා. අය වෙන එකක් එන්න බෑනේ. එහෙනම් ඔන්න මේ බෙදිලා යන විදිහ ලස්සනට ඔන්න අපි සටහන් කරගත්තා. දැන් මේක සාමාන්‍යයෙන් අර මම කලින් කිව්වා වගේ අපි මේක පාවිච්චි කරන concept එක නෙමෙයි. හරි එහෙනම් පාවිච්චි කරන එක කියලා දෙමු අපි. කොහොමද අපි පාවිච්චි කරන්නේ? දැන් පාවිච්චි කරන එක මම මේකෙන් කියලා දෙන්නම්. අර පරිපතේදී කියපු විදිය මතක ඇතිනේ. මම කියලා දෙන්නම් මේ පරිපතයට ඇප්ලයි කරලා දෙන්නම් කොහොමද අපි භාවිතා කරන පරිපත. ධාරා ලකුණු කිරීම. හරි. මේකේ බලන්න කෝෂ කීයක් තියෙනවද කියලා. බලපු ගමන් ඔයගලන්ට පේන්නේ කෝෂ 3ක් තියෙනවා. කෝෂ 3ෙම බලන්න ඔයගලන්ට කැමති කෝෂයක් තෝරගන්න පුළුවන්. කවුරුත් තරහ වෙන්නෙත් නැහැ, කවුරුත් වැරදි කියන්නෙත් නැහැ. කාටවත් වැරදි කියන්නත් බෑ. හරිද? කැමති කෝෂයක් තෝරගන්න පුළුවන්. හැබැයි ඒ කාටවත් වැරදි කියන්න බැරි වුණාට ඔයගොල්ලෝ මේකේ අගයන් ටික හොයාගෙන ධාරාවන් ටික හොයාගෙන යනකොට සමහර වෙලාවට ඔයගොල්ලෝ තෝරගන්න කෝෂය අනුව එන අගය ඍණ වෙන්න පුළුවන් ධන වෙන්න පුළුවන්. ධාරාව සඳහා එන අගය සමහර වෙලාවට අපිට උදාහරණයක් විදිහට 2 ඇම්පියර් කියලා එක්කෙනෙකුට එනවා. එයා තෝරගත්තු කෝෂය අනුව. අනිත් එක්කෙනා තෝරගත්තු කෝෂය අනුව එයාට එන්නේ රයිට්. එයාට එන්නේ 2 ඇම්පියර් නෙමෙයි අපි හිතමු එයාට එන අගය ඍණ 2 ඇම්පියර් කියලා. හරි ඒ අදාළ තැනින්ම යන අගය ඍණ 2 ඇම්පියර්. ඒකට හේතුව එයා කෝෂය තෝරගත්තට පස්සේ ධාරා ලකුණු කිරීම වෙනස් වෙනකොට දිශාව මාරු වෙලා තියෙනවා. අරය අරන් තියෙන්නේ මෙහෙට යනවා කියලා. නමුත් අරය ලකුණු කරනකොට එන්නේ මෙහෙට අරන් තියෙන්නේ. ඒතර
අරයා මේ පැත්තට ගත්ත එකේදී ඇත්තට මේ පැත්තට නම් ධාරාව යන්නේ ධන කියලා එනවා. අනිත් එක්කෙනා කෝෂය මාරු කරපු නිසා මේ පැත්තටන දිශාව ගත්තා නම් එයාට එන්න ඕනේ ඍණ කියලා. හරිනේ. මොකද අර ගන්න ළමයා වරද්දලා එක එක දිශාවලට ගත්තට උත්තරේ එකම පැත්තට තියෙන්නේ. ඒතර ඒකෙදි කරන්නේ අර ධන ඍණ මාරු වෙලා යන එක තමයි. මොකද ඒක කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕන කෝෂයක් තෝරගන්න පුළුවන්. අද අපි හැමෝම පොදු ක්‍රමයකට යන්න උත්සාහ කරද්දී කෝෂ තුනක් තියෙනවා. කෝෂ තුنين ඔයගොල්ලෝ තෝරගන්නවා ප්‍රබලම කෝෂය. ප්‍රබලම කෝෂය තෝරගන්න කොහොමද? විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධ නම් ගොඩක් වෙලාට එක ළඟ යන්නේ පොඩි අගේ යන්නේ. ඒකින්ද එච්චර ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ ගොඩක් වෙලාට මොකද්ද? විද්‍යුත්ගාමක බලය වැඩිම එක්කෙනා කවුද? මට පේන්නේ මෙතන 6 වෝල්ටේජ් තමයි වැඩිම. කෙනෙකුට හිතෙන්න පුළුවන් 5ක් වැඩි වගේ නේ කියලා. නෑ ප්‍රශ්නයක් නෑ. දෙන්නම එක ළඟ වගේ නේ යන්නේ. ඒක ගැටලුවක් නෑ. අපි 6 වැඩිම තියෙන නිසා 6 ගමු. 6 ගත්තාම අර දෙන්න අපිට කෝෂ නෙමෙයි කියලා හිතන්න පුළුවන්. ඒක අපේ වැඩක් නෑ. කෝෂ නෙමෙයි නේ රීචාර්ජ් වෙන්න පුළුවන්. මට වැඩක් නෑ කොහොම ගියත් එකයි. මේ පරිපතේ මට මගේ විදිහට යනවා නම් මෙයා තමයි ධාරාව දෙන්නේ. අනිත් අය මට වැඩක් නෑ කොහොම දුන්නත් එක නැතත් එක කියලා තමයි මගේ දැන් මේ කන්සෙප්ට් එක ධාරාව ලකුණු කරන්නේ. එහෙමනම් අනිත් දෙන්න ගැන අපි ටිකක් ධාරාව දෙන්නේ නැහැ වගේ නිකන් ඔළුවෙන් හිතමු. හිතලා 6න් තමයි දෙන්නේ. එයාගෙන් යන ධාරාව මම ලකුණු කරනවා I කියලා. මේ I කියන එක ඕම ඇවිල්ලා මෙතනට එනවා මේ හන්දියට. මේ හන්දියට ආවට පස්සේ ඔයාලට පුළුවන් දැන් කැමති විදිහට ගන්න. පල්ලෙහා 2 ඕම් කියන පාර්ට් එක තියෙන 5 වෝල්ටේජ් තියෙන. මම මේ පැත්තට දානවා I නෝට් කියලා. ධාරාවක් දානවා I නෝට් කියලා. I නෝට් කියලා දාලා ඉතුරු ටික දැන් මේ හන්දියෙන් අපි හිතමු මෙච්චරක් I එකක් ආවා. එයාගෙන් I නෝට් ටික පල්ලෙහාට දැස්සොත් ඉතුරු ටිකනේ මේ 4 ඕම් හරහා යන්න ඕනේ. ඒක නිකන් ගණන් හදලා බලන්න කොච්චරක් දෙන්නේ කියලා. I ආවා එයාගෙන් I නෝට් පල්ලෙහාට දැස්සන. ඉතුරු වෙන්නේ I ඍණ I නෝට් නේ. මේකනේ කන්සෙප්ට් එක. I ඍණ I නෝට් ඉතුරු වෙන්න ඕනේ. ඒක මොකද වෙන්නේ? ඒක යනවා මේ කෝෂය හරහා. I ඍණ I නෝට්. ඕක ඇවිල්ලා ඕම 5 ඕම් හරහාත් ඇවිල්ලා මෙතනින් එන I නෝට් එකත් එක්ක දෙන්නම එකට එකතු වෙනවා. මේ දෙන්නම එකට එකතු වුණාම මොකද වෙන්නේ? I නෝට් I ඍණ I නෝට් එකතු වෙච්ච ගමන් අර I නෝට් කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ I. ඔන්නේ I එක 6යි වෝල්ටේජ් තියෙන කෝෂයට නොන ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. ධනාග්‍රයෙන් I යනවා ඍණාග්‍රයට නොන I එනවා. හරි නේද මේ සම්බන්ධ කිරීම? ප්‍රශ්නයක් නෑ නේද? ඉතින් ওই විදිහට අපිට පුළුවන් ඕන තරම් කෝෂ තියෙන පද්ධතිය වල ඔයගලන්ට මේක ලකුණු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ කිසි බය වෙන්න විදියක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඒතකොට අපි මේ කෝෂ ගැන එච්චර හිතුවේ නැහැ. මෙයාගෙන් එන්නේ මොකද? මෙයාගෙන් එනවද? ඒවා මොකද හිතුවේ නැහැ. හැබැයි දැන් මේ කෝෂය හරහා යන ධාරාව මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ අවසානයේ හොයලා එන අගය I නෝට් එන අගය තමයි මෙන්න මේ 5 වෝල්ටේජ් හරහා යන ධාරාව. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහුවොත් 2 වෝල්ටේජ් හරහා යන ධාරාව මොකක්ද කියලා. ඒ ධාරාව තමයි මේ I ඍණ I නෝට් ලෙස ලැබිලා තියෙන්නේ. ඒක ඇත්තටම අනිත් පැත්තට නම් යන්නේ ඔයගලන්ට ඍණ කියලා ඒ I ඍණ I නෝට් ගියාගේ. හරිද? I ගියවත් I නෝට් ගියවත් වගේ නෙමෙයි. I ඍණ I නෝට් ගියාගේ ඔයගලන්ට ධන හරි ඍණ හරි කියලා ඒ අවස්ථාවන්. දැන් මම හිතනවා පැහැදිලි ඇති කියලා ඔයගලන්ට හරියටම ගත්තොත් සරල පරිපතයක ධාරා ලකුණු කරන්නේ කොහොමද? කර්චොෆ්ගේ පළවෙනි නියමයේ දාන්නේ කොහොමද කියන එක පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දෙවන නියමයේ කොහොමද දාන්නේ කර්චොෆ්ගේ? දෙනවා මේක මතලා දාන්න අපි අපේ සිලබස් එක ඇතුලේ මේක තන්දරේ කියලා. මේක ටිකක් හිතන්න ඕන කාරණා ස්ටෙප් වලටම යන්න උත්සාහ කරා. හරි? ස්ටෙප්ස් වලටම යන්න. මම මේකේ පොඩ්ඩක් ලකුණු කරගන්නවා. A මේක B මේක C D E F ඔන්නෝම ලකුණු කරගන්නවයි කියලා හිතන්නකෝ. මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ මම දැන් හදා ගන්නවා මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? මම කතන්දරය කියන්නේ මෙහෙමයි. මොකද තියරි ටික ස්ටෙප්ස් බයි ඔපි ස්ටෙප් ටික ඕනනම් සලකුණු කරගත්තත් කමක් නැහැ. පළවෙනි එක තමයි මේක සංවෘත පරිපතයක් කියලා අපි දැන් චෙක් කරලානේ අපි අර ධාරාව ලකුණු කරේ. ඒවා පියවර ටික ඉවරයි. දෙවෙනි මේකට අදාළ පළවෙනි එක තමයි මේක ඇතුලේ තියෙන සංවෘත පරිපතය ඇතුලේ තියෙන කුඩු හඳුනා ගැනීම. හරිද? ඒ කියන්නේ ලූප් එකක්. අපි ලූප් එකක් කුඩුවක් හඳුනා ගන්නවා. මොනවද මේ කුඩු කියලා කියන්නේ? ලූප් එකක් කියලා කියන්නේ මොකක්ද? හරිද? මෙතන පේනව ඇති ඔයගොල්ලන්ට මම මෙතන ඒක මම මෙහෙම සටහන් කරන්නම් සංකේත වලින් A B E F A. ඔයගොල්ලෝ බලන්නකෝ මේ ඕඩර් එක. A වලින් පටන් ගන්න B වලට ගියා, E වලට ගියා, F වලට ගියා, නැවත A වලටම ආවා.
මේ කෑල්ල මේ කොටස ගත්තොත් සංවෘතයි මට ඒක කොටසක් විදිහට මේ පරිපතය ඇතුලෙන් ගලවලා ගන්න පුළුවන් නිකන් මනසේ. ඒක මගේ එක ලූප් එකක් වෙනවා. ඒක පුඩුවක් වෙනවා. තව එකක් ගමු අපි. B C D E නැවත B. ඒකත් මගේ එක පුඩුවක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ එක ලූප් එකක් වෙනවා. B C D E නැවත B. හරිද? මෙතන එතනින් නවතින්නේ තව එකක් පුළුවන්. මේ මැද කෑල්ල අයින් කරලා ලොකුම එක ගන්නවා. මොකද්ද? A B C D E F නැවත A. එතකොට ළමයි මැද කොටස එන්නේ නැහැ මට. මෙයා එන්නේ නැහැ. මෙයා මනසින් අයින් කරනවා. මෙහෙම පටන් ගන්නවා වටේ ගිහිල්ලා නැවත A වලට එනවා. ඒකත් එක ලූප් එකක්. මේ ලූප්ස් තුනක් මට මේ පරිපරය තුලින් අඳුර ගන්න පුළුවන්. නිකන් හරියට නිකන් මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර හැඩේ මොකක් කර මේ වගේ රූපයක් දීලා ඔයගොල්ලන්ට කියනවා මෙහි ඍජුකෝණාශ්‍රාකාර හැඩේ රූප කොටස් කීයක් ඇද්ද කියලා. ඉතින් තුනක් තියෙන්නේ 1 2යි මේ ලොකු එකයි 3යි නේ. වෙන එකක් නැහැ වෙන තව එකක් නැහැ. ඕක තමයි ලූප්ස් හඳුනා ගන්නවයි කියලා කියන්නේ. මේ ලූප්ස් වලින් ඇත්තටම අපිට පාවිච්චි කරන්න වෙන්නේ අතන ලූප්ස් දෙකයි ඕන වෙන්නේ. මේ තුනෙන්ම ගත්තාමත් එකම සමීකරණ තමයි ආයේ කැරකිලා එන්නේ. ඒක නිසා ලූප්ස් දෙකක් තෝරගත්තාම හොඳටම ඇති. හරිද? ඒකට හේතුව නොදන්න පද දෙකයිනේ තියෙන්නේ. I දන්නේ නැහැ, I not දන්නේ නැහැ. ওই දෙකනේ දන්නේ නැත්තේ. ඉතින් නොදන්න පද දෙකක් සඳහා සමීකරණ දෙකයි ඕනේ. ඒ දෙකට ලූප් දෙකක් තෝරගත්තාම ඇති. තුන්වෙනි ලූප් එක දාපුවාම වෙන්නේ අර බිඳුව සමානයි බිඳුව වෙලා එන්නේ අන්න ඒ වගේ වැඩක් තමයි. ඒකට තේරුමක් නැහැනේ. හරිද? දැන් නම් ලූප්ස් දෙකක් තෝරගන්න. ලූප්ස් නම් කරන විදිය මේ තව ක්‍රමයක් තියෙනවා. සමහර අය ලූප්ස් නම් කරනවා මෙන්න මෙහෙම. කොහොමද දන්නවද? ඒකට බලනවා ධාරාව යන පැත්ත. මෙහෙම යන්නේ මේ කියන්නේ මේ පැත්තට මේ ධාරාව. සක්‍රිය ගත්තොත් මේ පැත්තට යන්නේ. මේගොල්ලෝ කෙලින්ම දානවා. දක්ෂිනාවර්ත මෙන්න මේ ඊතලක් දානවා. කොහොම දක්ෂිනාවර්ත ඊතලයක් දාලා මෙන්න ලකුණු කරනවා පළවෙනි කුඩුව තෝරා ගන්න ලබන පළවෙනි කුඩුව රූප සටහනේ තියෙනවා මෙතනින් දානවා පළවෙනි කුඩුවට කියලා අදාළ සමීකරණ ආදේශ කරන එක තමයි කරන්නේ. ඔය තව ක්‍රමයක්. නැත්තම් මෙන්න එහෙම ලියනවා A B E F A B E F A කුඩුවට අන්න එහෙමත් ලියනවා. ඒ වගේ කැමති විදියට ඔයගොල්ලෝ ක්‍රමය යන්න මම හැම ක්‍රමයක්ම කියලා දෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි එකක් තියෙනවනේ දැන් ඒකෙත් එයාට පුළුවන් ඔන්න පුඩුවක් තෝරගන්න. නැත්නම් ලොකු එකටම දානවා ලොකු එකම ගත්තයි. මේකෙත් බලන ධාරාව යන්නේ කොහොමද කියලා. මෙහෙන් බහැලා ධාරාව මෙතනට ඇවිල්ලා මෙහෙට යන්න ඒක මෙහෙට එනවා. දැන් මේක අපිට ප්‍රශ්නයක් නැහැ ධාරාව කොහොම මෙහෙට ගියේ නැහැ වැරදීනේ කියලා ඒවත් හිතන්න එපා හරියද? මොකද මේ පරිපතේ මම කෑල්ලක්නේ ගලවලා ගන්නෙ. එතකොට ඒකේ මට ඕන විදිහට යන්නේ නැහැ. මොකද මේන් එකට අනුව මේක තීරණය කරන්නේ. මේ කොටසේ මට ඔයාලට ඕන නම් පුළුවන් දක්ෂිනාවර්ත දාන්න වාමාවර්ත. මම මේකෙත් ගන්නවා දක්ෂිනාවර්ත. මම මේක දෙවෙනි කුඩුව කියලා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කවුද ගත්තේ? B C D E B කියන කුඩුව. ඒක මට දාන්න පුළුවන් දෙවෙනි කුඩුවට කියලා. හරි දෙවෙනි කුඩුවට කියලා ගත්තා. හරි අපි දාලා බලමු දැන් මොකද්ද මේ නියමයෙන් කියන්නේ. මේ නියමයෙන් කියන කතන්දරය හරියට හිතලා බලුවොත් සමාන ලකුණින් දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තටම එකම විදියට සලකන්න ඕනේ, එකම විදියට හිතන්න ඕනේ, එකම දේ තියෙන්න ඕනේ. මේ පැත්තේ තියෙනවා නම් සංප්‍රයුක්ත E කියලා. ඒ කියන්නේ සංප්‍රයුක්ත විද්‍යුත්ගාමක බල කියන එකනේ සංප්‍රයුක්ත E කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත්ගාමක බලයක් කියලා කියන්නේ විභවාන්තරයක්. එහෙනම් මේ පැත්තේ තියෙන්නත් ඕනේ විභවාන්තර. I වැඩි කිරීම R කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩි කිරීම ධාරාව. ඕම් නියමයට අනුව එකක් විභවාන්තරයක් නේ. මේ පැත්තෙන් තියෙන විභවාන්තර වල එකතුවක් මේ පැත්තෙන් තියෙන විභවාන්තර වල එකතුවක්. හරිද? විභවාන්තර එකතුවක්. ඒතකොට සරලව ගත්තොත් මේකයි. කෝෂවල පවතින විද්‍යුත්ගාමක බලවල එකතුව කියන එකේ තේරුම තමයි පරිපතයට ශක්තිය දෙන කට්ටිය. මේ පැත්තේ ඉන්නේ හරියට ගත්තොත් නිකන් පරිපතයට ශක්තිය දෙන කට්ටිය වගේ. මේ පැත්තේ ඉන්නේ පරිපතයේ ශක්තිය අවශෝෂණය කරගන්න කට්ටිය. ප්‍රතිරෝධ කියලා කියන්නේ ශක්තිය අවශෝෂණය කරගන්න කට්ටිය ඉන්නේ අපි ගන්න. එහෙමනම් මේ පැත්තේ ශක්ති සංසිතිය මම කිව්වේ මේ සමීකරණය නිරූපණය වෙනවා කියන්නේ. මේ පැත්තේ දෙන කට්ටිය ඩෝනර්ස්ලා මේ පැත්තේ ගන්න කට්ටිය ඇක්සෙප්ටර්ස්ලා නේ ග්‍රාහකයෝ ටික. එතකොට ওই විදිහට අපිට එහෙමනම් දැන් වැඩේ තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලමු එකම විදිහට සලකන ගමන් කොහොමද මේ සමීකරණය ඇප්ලයි කරන්නේ. මම ගන්නවා පළවෙනි කුඩුවට ඔන්න කුඩුව තෝරගත්තා. ඔන්න ඒකට දානවා නියමය. මොකක්ද නියමය? සිග්මා E සමානයි සිග්මා IR. හරිද? යොදන්න යන්නේ. යොදන්න යන්න කලින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න ඕනේ. කොහොමද
මගෙන් ෆිසික්ස් ඉගෙන ගන්න ළමයෙක් ඇහුවොත් කර්චොෆ් වල පළවෙනි නියම නම් අර්ථ දැක්වීම කිව්වනේ. මොකද්ද? සංවෘත පරිපථයක සලකුණු ලබන සංදියක සංප්‍රයුක්ත ධාරාව ශූන්‍ය විය යුතුයි. ඔන්න ඒක නම් ගලපගෙන කිව්වා. දෙවෙනි නියමයත් අපිට හඳුන්වන්න කිව්වොත් අපිට කියන්න පුළුවන්ද මේක ශක්ති සංසිතිය සමීකරණය තමයි දෙපැත්ත මේ පැත්තේ තියෙන කෝෂවල එකතුව සමාන වෙනවා. එහා පැත්තේ තියෙන ප්‍රතිරෝධවල මේ ධාරාවක් එක ගුණ. එහෙම කියන්න බෑනේ. ඒතර අපි ලස්සනට ෆිසික්ස් වලින් ළමෙක් ඉදිරි කියන්න පුළුවන් ඉන්නවා. කොහොමද කියන්නේ? කටපාඩමින් කියනවා. දැන් මේක දිහා බලලා කියන්න පුළුවන්. හැබැයි අදාළ දේවල් ටික තියෙනවා. මොකද්ද? සංවෘත පරිපථයක් තුල සලකුණු ලබන කුඩුවක. අන්න කතාව පටන් ගත්තී. පරිපථයේ සංවෘතය කිව්වා. ඔන්න මම කිව්වා සලකුණු ලබන කුඩුවක. ඒ කුඩු ගොඩක් තියෙනවා. මම එකක් ගන්නවා. සලකුණු ලබන කුඩුවක. ඒතකොට මේ කුඩුව කෙලින්ම සංවෘත වෙලා තියෙන කතාව පටන් ගත්තු නිසාම ඇයි මම කියන්නේ සංවෘත පරිපථයක සලකුණු ලබන කුඩුවක. හරි? ඊට පස්සේ කියනවා රයිට් සලකුණු ලබන චක්‍රීය දිශාවක් ඔස්සේ. මම දිශාවක් ගත්තනේ. පටන් ගත්තී මේ දක්ෂිනාවර්තද වාමාවර්ත. සලකුණු ලබන චක්‍රීය දිශාවක් ඔස්සේ මොකද්ද කියන්නේ? සංප්‍රයුක්ත විද්‍යුත්ගාමක බලවල ඓක්‍ය ක්‍රමාවක් දාගත්තා. අය මොනවාද? අපි කියනවා කුඩුව තුල ප්‍රතිරෝධ හා ඒ තුලින් ගලන ධාරාවල ගුණිතවල ඓක්‍යයට සමාන විය යුතුය. ඉතින් බලන්නකො කතාව කොච්චර සරලව ගොඩනගන්න පුළුවන්ද? මේක දිහා බලලා සමීකරණය අපිට ලස්සනට කියවන්නත් පුළුවන්. හරිද? අර අඩුපාඩු තියෙන්නේ නැතුව ලස්සනට වැඩේ යන්න ඕනේ. මොකද මේ වචන එහෙම වෙලා අඩුපාඩු වුණොත් එතකොට බලන එක්කෙනාට තේරෙනවා මේක පොඩි ලීක් එකක් තියෙනවා මේකේ. මේකේ කරන්ට් එක ගලන්නේ නැහැ. මේක අර්ථ දැක්වීමෙන් පොඩි ලීක් එකක්. ඉතින් මේකේ කරන්ට් එක ගලන්න විදියක් නැහැ. අර්ථ දැක්වීමෙන් පොඩි අඩුපාඩු තියෙනකොට එහෙනම් පරිපථය තුලින් ධාරාව ගලන්න බෑනේ. තැන් වලින් ගැලවිලා. ඒ වගේ වැඩක්. ඒක තේරුම් ගත්තාම වැඩේ ලේසි. හරි? දැන් එහෙමනම් අපි මේකට කර්චොෆ් ගොන්න පළමුණු නියමයේ දාන්න යනවා. දාන්න යනකොට මතක තියාගන්න මම කියන්නේ දෙපැත්තටම එක හා සමානව යන්න ඕනේ කියලා. එහෙනම් අපිට ඕනේ ස්ටාර්ටින් පොයින්ට් එක. ස්ටාර්ටින් පොයින්ට් එක කවතරක් ගන්න. මම ගන්නවා A කියලා. ඒ තමයි මගේ ස්ටාර්ටින් පොයින්ට් එක. දෙපැත්තටම මේ දෙන්න තමයි ස්ටාර්ටින් පොයින්ට්. A වලින් පටන් අරන් මම වටයක් යනවා. මෙහෙම යනවා මේ B වලට ගියා. මම එනවා E වලට. E වලට එනකොට මට කෝෂයක් හම්බුණානේ. මොකද මේ පැත්තේ කෝෂනේ තියෙන්නේ. එනකොටම කෝෂයක් හම්බුණා. මොකද්ද කෝෂේ? 5 වෝල්ටේජ්. මම බලනවා වැඩි වෙනවද අඩු වෙනවද කියලා. වැඩි වීමක්ද අඩු වීමක්ද? පොඩි අග්‍රේ ඉඳන් ලොකු අග්‍රේට මම යන පාරේ ගත්තාම මට තියෙන පොඩි අග්‍රේ ඉඳන් ලොකු අග්‍රේ. ඒ කියන්නේ මම දකිනවා මේක වැඩි වීමක්. එහෙනම් ලකුණු සම්මුතියට අනුව වැඩි වීමක් නැග්මක් ධන ලකුණක්සේ සලකනවා. එහෙනම් 5 වෝල්ටේජ් කියන එක දාන වෙනවා. 5යි ධන. මේ ධන 5 කියලා දාගන්නවා ඍණ දාන්න. මම යන පාරේ පොඩි අග්‍රේ ඉඳන් ලොකු අග්‍රේට නැග්මක් නිසා වැඩි වුණා. ආයෙනවට මෙතනට එනකොට ඔන්න ආයෙ කෝෂයක් හම්බ වෙනවා. හරිද? ඔන්න තව කෝෂයක් හම්බ වෙනවා. තව කෝෂයක් හම්බුනා මේක 6යි වෝල්ටේජ්. ඒකත් බලන්න පොඩි අග්‍රේ ඉඳලා ලොකු අග්‍රේට. පොඩි අග්‍රේ ඉඳලා ලොකු අග්‍රේට. ඒ කියන්නේ ඒකත් විභව නැග්මක්. ධන ලකුණක් දානවා. ධන 6. දැන් මම ඒ වලින් පටන් ගත්තා. ඒ වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔන්න මගේ ඔන්න සමාන ලකුණෙන් මේ පැත්ත ඉවරයි. දැන් අනිත් පැත්තට යනවා. ආයේ වලින් පටන් ගන්නවා. ඒ වලින් නම් පටන් අරන් යනකොට ඔන්න B වලට ආවා. කිසිම ප්‍රතිරෝධයක් හම්බුන්නේ නැහැ. මෙතන ඉඳලා මෙතනට යනකොට ඔන්න ප්‍රතිරෝධයක් හම්බුණා 2යි. 2 වැඩි කිරීම ඒ හරහා ගලන ධාරාව චෙක් කරලා බලුවා I නෝට්. එහෙනම් 2යි I නෝට් කියලා දැම්මා. දැන් ඊළඟට ධන ලකුණක්ද දාන්නේ ඍණ ලකුණක්ද දාන්නේ? හරිද? කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් කර්චොෆ් දානකොට. සමාන ලකුණේ මේ පැත්තේනේ. මතක තියාගන්න ධාරාව යන දිශාවට නම් මම යන්නේ. මම සාකන තියෙන දක්ෂිනාවර්තව. ධාරාව ගලන්නේ දක්ෂිනාවර්තව. එහෙමනම් අපි දාන්න ඕනේ මතක තියාගන්න ධන ලකුණ. ඕක කිව්ව ගාම ළමයින්ට ප්‍රශ්නයක් එනවා. එහෙනම් විහාර ප්‍රස්තාර වල අදිනකොට අපිට දාන්න කිව්වේ ඍණනේ කියලා. ප්‍රස්තාර වල දාන්න කිව්වේ විභව බැස්මක්. එතකොට ඍණනේ දාන්න කිව්වේ. එතකොට අර විභවාන්තරය හොයනකොට අපිට කිව්වේ ඍණ දාන්න කියලා. දැන් හරි ළමයි. ඒක දාන්න කිව්වේ ඍණ කියලා දාන්න කිව්වේ විභව ප්‍රස්තාරය අදිනකොට එක පැත්තක විභවාන්තරය වෙනකොට අනිත් පැත්තේ ඔක්කොම දැම්ම කෝෂ ටිකයි විභවාන්තර ප්‍රතිරෝධ තුලින් විභවාන්තරයන් ටික ඔක්කොම එකම පැත්තේනේ තිබ්බේ. සමාන ලකුණෙන් එක පැත්තට ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් හරියනේ. ඉතින් මේ පැත්තේ දීප එක සමාන ලකුණෙන් මේ පැත්තට දාපු ගමන් ඍණ වෙනවා. මේ පැත්තට ආපු ගමන් මේක ඍණ වෙනවා. මේ කෝෂ තියෙන පැත්තට මෙහා දාපු ගමන් ඒක ඍණ වෙනවා. හරි ඉතින්. මේ පැත්තේ ඍණ තමයි. නමුත් අනිත් පැත්තේ සමීකරණයෙන් අනිත් පැත්තට ගිය ගමන් සමාන ලකුණු. එතකොට එයා දන්නනේ. එහෙනම් මේ වෙලාවේදී ලකුණු සම්මුතිය යන්නේ යන දිශාවට ගත්තාම ප්‍රතිරෝධ තුලින් අපි ගන්නෙත් මේ පැත්තට නම් ඒක ධන විදියට ගන්න. 2යි I නෝට් දාන්න.
ඔන්න පල්ලෙහාට ආයෙනකොට මෙන්න තියෙනවා කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. ඒකත් දෙකයි. ඒ තුලින් ගලන්නේ I නෝට් එකනේ. ඒකත් ගන්න ඕනේ. ඒකත් එනවා ධන 2යි I නෝට් කියලා. එකතු වෙගෙන යනවා. ඉස්සරේ ප්‍රතිරෝධ දෙකයි හම්බුනේ මේ E වලට එනකම්. E වලින් ඉඳලා F වලට මොකුත් නැහැ. F වල ඉඳලා කෝෂය හරහා යන්න යනකොට ඔන්න 1 ඕම් හම්බුණා. ඔන්න තව එකක් එනවා එහෙනම්. මම මේක මෙතනින් ලියන්න. එක වැඩි කිරීම I නෝට්. එතනින් නවතින්නේ නැහැ. තව ප්‍රතිරෝධයක් තියෙනවා 3යි කියලා. සමා වෙන්නේ I නෝට් නෙමෙයි. ඒ හරහා ගලන්නේ දැන් I කියන එකනේ. මෙතනින් ඉඳලා මෙතන I නෝට් ආවේ. මෙතන ඉඳලා මෙතනට I යන්නේ. ඒක එන්නේ I කියලා. මෙතන ආයෙකක් එනවා 3යි කියලා. ඒකත් ධනාගයක් එන්නේ. ඒ වලට එනකම් 3යි. මේක පොඩ්ඩක් සුළු කරගන්න. මෙතනින් එනවා 4යි I නෝට්. මෙතනලොත් එනවා 4යි කියලා. මේ පැත්තෙන් එනවා 11යි කියලා. පළමු සමීකරණය. ඒ කියන්නේ අපි පළවෙනි කුඩුවට ඔන්න කර්චොෆ් නියමය යොදලා එක සමීකරණයක් ගොඩ නැගුවා. අපිට ඉතුරු වෙනවා දෙවෙනි කුඩුවට කර්චොෆ් නියමය යොදන්න. ඔව් දැන් 10යි මාරයි වෙලාව. අපි 9ට පටන් ගත්තේ. අපි 11 වෙනකන් අද කරමු. ඒකට හේතුව මම YouTube online යන්න බැරි නිසා ෆෝන් දෙකෙන් වැඩේ යන්නේ. අනිත් ෆෝන් එකේ ස්ටෝරේජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. දැන් මම සාකච්ඡා කරමින් හිටපු පරිපතයේ රයිට් අවසානයේ දෙවෙනි කුඩුවට කර්චොෆ් නියමය තමයි යොදන්න තියෙන්නේ. මගෙන් අන්තිම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අහලා තිබුණා ක්ලාස් එක ඉවරන වෙලාව. ඒකට අද 11ට විතර ආසමයි. හරි. හරි දැන් ඇහෙනව නේද? හරි. හොඳයි මම සාකච්ඡා කරමින් හිටියේ මේකේ පළවෙනි කතන්දරය right පළවෙනි කුඩුවට කොහොමද කර්චොෆ් නියමය යොදන්නේ කියන එක අපි දැන් ඊළඟට දෙවෙනි කුඩුවට කොහොමද කර්චොෆ් නියමය යොදන්නේ කියන එක සාකච්ඡා කරන්න යන්න කලින් දැන් ප්‍රසුදිත් මම දැන් ප්‍රශ්න අහලා තිබුණා දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි බදාද ක්ලාස් එක තියෙනවද කියන එක මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම් අද 11ට ඉවර වෙනවද කියලා අහපු එක 11 11යි 10 කාල අතර වගේ ඉවර කරනවා මම ඒකට හේතුව මේ YouTube online එකට යන්න බැරි වුණා මොකක් හරි එකේ ගැටලු සාගතලා තිබුණා පළවෙනි මේ ෆෝන් එකෙන් මම යනකොට අනිත් ෆෝන් එකෙන් online එකට යන්න බැරි වුණා මම ඒක පොඩ්ඩක් චෙක් කරන්න නේ ඒක නිසා මම කරේ ඒකෙන් වීඩියෝ එකක් විදියට දැන් වීඩියෝ එකක් විදියට ගන්නවා ඒක මම ඊට පස්සේ අප්ලෝඩ් කරනවා YouTube එකට ඒතොර link එක එවන්නම් ඒකේ storage එකේ ප්‍රශ්නයක් තියෙන නිසා මට පැය දෙකකට වඩා යන්න බැරි වෙයි ඉතින් ඒක මම හිත පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙනවා. හරිද? ඒ නිසා මට කාලේ පොඩ්ඩක් අද 11 වගේ වෙනකොට සීමා කරන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි බදාද දවසේ ක්ලාස් තියෙනවද කියන එක. ඇත්තට මේක උනේ මගේ අති පොඩි වැරදීමක් උනේ. ඔයගොල්ලන්ගේ දින වෙන් කියලා තිබි සඳුදා බදාද කියලා මම මේ ක්ලාස් එක ටයිප් කරලා ඔක්කොම කරලා දින දාලා හදනකොට මට අමතක වීමකින් මම බදාද කියලා තමයි දාලා තිබුණේ. ඒත් මට පස්සේ බලනකොට තමයි මම මේ දිනේ දැක්කේ බදාද කියලා. මේ ආලෝක යන ක්ලාස් එකේ ඒක නිසා මට දැන් ඒක ආයෙ නැවත වෙනස් කරන්න විදියක් නැහැ මොකද දාලා තිබෙන පෝස්ට් එකක් නෙමෙයි වීඩියෝ එකක් නිසා ආයෙ අලුතෙන්ම අප්ලෝඩ් කරන්න ඕන වෙන නිසා ඒක එතකොට මම ඒකට පොඩි ඔප්ෂන් එකක් විදිහට ඕගොල්ලන්ට දෙනවා ඒ කියන්නේ ඕගොල්ලන්ට බැරි නම් ඒක වෙන දවසකට දාගමු බ්‍රහස්පතින්දා අපි බදාලා තිබිච්ච ක්ලාස් එක අපි බ්‍රහස්පතින්දාට shift කරගන්න එදා ඉඳලා 9 ඉඳලා 11 වෙනකන් අපි ක්ලාස් එක යමු කියලා එහෙම ගැටලුවක් තියෙනවා නම් කියන්න අපි ඒක වෙන දවසකට හරි දාගමු හරිද? එහෙම නැත්නම් මම බදාදා ක්ලාස් එක කරේ වෙනස් කරගන්න. එදා දවසේ ළමයි කතා කරලා හරි එහෙම බලන්න. දැනට මම හිතන්නේ ඒක ලොකු ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලත් නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. වෙනස් කර ගැනීමක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙමයි දැනට ඒ ගැටලු ටික තියෙන්නේ. හරිද? දැන් එහෙමනම් මේකේ මම දෙවෙනි පරිපතයට යමු. right? හරි. ගැටලුවක් නැහැ. මේ සතියේ පුළුවන් නේ. හරි. බ්‍රහස්පතින්ද අපි මොන හරි ප්‍රශ්නයක් අපි හදාගමු කියන මම මේ සතිය බදාද ළමයි කතා කරලා ඒක බ්‍රහස්පතින්දට දාගන්න බලන්න. ඔයගොල්ලන්ට බදාදම යන විදිහට යන්න පටන් ගත්ත දවස නිසා. ඒ පොඩක් අර sannivedanaye පොඩි ගැටලුවක් වුණේ. හරි. දැන් එහෙමනම් මම යනවා දෙවෙනි පුඩුවට. කර්චොෆ් නියමය යොදන ආකාරය කියලා දෙන්න. ඒකත් කියලා දෙන්න දැන් මේ වෙනකොට ඔයගොල්ලන් ශනිකව ඉක්මනින් ඇප්ලයි කරගෙන යන්න පුළුවන් නම් බලන්න. හරිද? මම මේක දෙවෙනි පුඩුවට දානවා. දෙවෙනි පුඩුවට කර්චොෆ් නියම යොදනකොට බලන්න ඒකෙදී මට පොඩ්ඩක් ඩබල් චෙක් කරන්නම් මම වීඩියෝ එක ප්ලේ වෙනවද කියලා. හරි.
බෑ නැත්තම් කාලය අප තියනවනේ අපි. හරි දැන් එතකොට මේකේ මේ දෙවෙනි කුඩුවට දානකොට අපි කිව්ව ස්ටාර්ටින් පොයින්ට් එක ගමු කියලා. මේකෙත් අපි ගමු B ලක්ෂය. මේකේ B ලක්ෂය තෝරගත්තොත් ඔන්න B ලක්ෂයෙන් පටන් අරන් යනකොට ඔන්න පළවෙනිම හම්බ වෙනවා කෝෂයක්. හරිද? මම යන්නේ දැන් ගත්තු දිශා දක්ෂිණ ආවර්තවනේ. ඔන්න පළවෙනිම කෝෂයක් හම්බ වෙනවා. එයා තියෙන්නේ දිග අග්‍රේ ඉඳලා කෙටි අග්‍රේට. ඒ කියන්නේ විභව බැස්මක් නේ. කෙලින්ම විභවයේ බහිනවා පහළට විභව බැස්මක්. ඒ කියන්නේ 2යි වෝල්ටේජ් ඍණ කියලායි ඇප්ලයි වෙන්නේ. ඔන්න මම මෙතනට ඇප්ලයි කරනවා ඍණ කියලා. හරිද? පේනවනේ විභව බැස්මක්. මෙතන ඉඳලා මෙතනට එනවා කෝෂයක් නෑ. මෙතන ඉඳලා ආයෙ එනකොට බලන්න ආයෙ ලොකු අග්‍රේ ඉඳලා පොඩි අග්‍රේට යන්න තියෙනවා. මම මෙහෙම ඉඳලා උඩටම යන්න ඕනේ B වලට. B ඉඳලා B වලට යන්නේ. ආයෙ මට තේන්නේ විභව බැස්මක්මයි පේන්නේ. එහෙනම් ආයෙ මට දාන්න වෙන්නේ ඍණ 5යි කියලා. කමන්නේ ඒක ඍණ වුණාට අපිට ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි මෙතඩ් එකනේ B වලට ආව වෙන කෝෂ නෑ. කෝෂ දෙකයි හම්බුනේ. සමාන ලකුණ ගන්න. නැවත ආයෙ B වලින් පටන් ගන්න. දැන් ප්‍රතිරෝධයි ධාරාවයි. මම දානකොට 4 වැඩි කිරීම I ඍණ අයිනෝ. දැන් ධනද ඍණද දාන්නේ කියන එක තේරුම් ගත්තේ මම යන්නේ ඒ පැත්තට ධාරාව යන්නේ ඒ පැත්තට. ඒ කියන්නේ ධන. ආයෙ මෙතන කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා ඒක අමතක කරන්න එපා. ඒකක් වෙනවා ධන 1 වැඩි කිරීම I ඍණ අයිනෝ. ඔක ලේසි ක්‍රමයක් තියෙනවා. එකම ධාරාව නම් මේ සෙට් එකේම යන්නේ ප්‍රතිරෝධ ඔක්කොම එකට එකතු කරලා වැඩි කරන්නත් පුළුවන්. මෙතන පුළුවන් 4 1යි 5යි මේ 5යි එක දුරකම 10යි. 10 වැඩි කිරීම I ඍණ අයිනෝට දාන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ. මේ පළවෙනිම කියලා දෙන එකෙන්ද එකින් එකට දාන්න. හරි? දැන් උන් එකක් හරි මෙතන 5යි. 5 වැඩි කිරීම I ඍණ අයිනෝ ඒකත් ධන. ධාරාව ගලන්නේ තේ දිශාව. තමයි E වලට ආවා එකම ධාරාව. E වලට ආවා. දැන් E වලින් ඉඳලා මම B වලට යනවා. ප්‍රතිරෝධ දෙකක් පේනවා ඇති ඔයගොල්ලෝ. ප්‍රතිරෝධ දෙකක් පේනවා. හැබැයි මම E වලින් ඉඳලා B වලට යනකොට ධාරාව එන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. පහළටයි එන්නේ. එතකොට දාන්න වෙනවා ඍණ I නෝට් කියලා. හරිද? I නෝට් එක නෙන්නේ ඍණ I නෝට් දාන්න වෙනවා. මොකද මම යන්නේ උඩට. එතකොට ප්‍රතිරෝධය මෙතන 2යි මෙතනත් 2යි. මම මේ දෙක එකට එකතු කරලා මෙහෙම දානවා. 2යි 4යි කියලා එනත. ඒක ප්‍රශ්නයක් නෑ නේද? දැන් මට මේක සුළු කරොත් වෙනවා මෙතනින් ඍණ 5යි මෙතනින් එනවා සුළු කරලා 4යි 5යි 10යි I ඍණ I නෝට් මෙතන එනවා ඍණ 4යි I නෝට්. තව අපි සුළු කරගමු. මෙතනින් එනවා ඔක්කොම 10යි මෙතනින් එනවා ඍණ 10යි I නෝට් ඍණ 4යි I නෝට් එන්නේ ඍණ 14යි I නෝට්. මෙතන ඉන්නේ සමානම මෙතනින් ඍණ 7 කියලා එන්න ඕනේ. ඍණ 7යි. ඍණ 2යි ඍණ 5යි එකතු වුණාම ඍණ 7යි. මෙන්න ළමයි සමීකරණයක් ආව තව එකක්. ඍණ 14යි I නෝට් එකයි 10යි I ඍණ 7යි ඔය. මේක දෙවෙනි සමීකරණය. දැන් මම මේ සමීකරණ දෙක සුළු කරන එක තමයි ළමයි ඇත්තටම කරන්නේ. සුළු කරලා උත්තරයකට යන්නේ ඒක. හරිද? බලමු මේ උත්තරයට යන්නේ කොහොමද කියලා. අනවශ්‍ය දේවල් ටික මම කළා දාන්න. ඒකත් ඕනේ නේද? පළවෙනි පුරුවට දාලා මම ගත්ත සමීකරණ දෙක කියනවා. මේ සමීකරණ දෙක සුළු කරන්න. මෙතන නම් සුළු කරන්න ගද්දී මෙයා 28ට ගෙනිච්ච හැකි නේ. මෙතන 14යි I නෝට් කියන එක මට පුළුවන් දෙකෙන් වැඩි කරොත් 28ට ගෙන්න. මෙතන 4යි I නෝට් කියන එක 7න් වැඩි කරොත් ඒත් 28ට ගෙන්න පුළුවන්. මට පුළුවන් පොඩි වැඩක් කරන්න. මෙයාව 7න් මේ සමීකරණය 7න් වැඩි කරලා මෙයා 28 කියලා හදාගත්තොත් ඒක ධන 28යි I නෝට්. මේ දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා මෙතන ඍණ 28යි නෝට් කියලා හදාගත්තොත් ඒ සමීකරණ දෙක එකට එකතු කරනකොට ওই දෙක කැපිලා යනවා. ඒකනේ මෙතඩ් එක. එහෙනම් මම මොකද කරන්නේ? එක කියන එක 7න් වැඩි කරා එකතු කරනවා දෙක සමීකරණය කියන එක දෙකෙන් වැඩි කරනවා. පළවෙනි සමීකරණය මේ පැත්තේ අපි දකුණු පැත්ත ඉස්සරලා හිතමු. සමාන ලකුණින් දකුණු පැත්තනේ වම් පැත්ත. වම් පැත්ත හිටියොත් මේක 7න් වැඩි කරා කියන්නේ 77යි. රයිට්. ඊට පස්සේ ධන ලකුණ කොට මෙතන තියෙන ඍණය ගන්න දෙකෙන් වැඩි වෙනකොට ධනයි ඍණයි සුළු වුණාම ඍණ වෙනවා. දෙකෙන් වැඩි වෙද්දී ඍණ 14යි. සමානයි. හරිද? ඍණ 14. ඊට පස්සේ මම බලනකොට මෙතන right හරි මට විනාඩියක් දෙන්න මට මේ මේක චුට්ටක් අමාරුයි
හෑන්ඩ් ෆ්‍රී එකත් එක්ක මේ කතා කරනකොට හරි අමාරු එක පැත්තේ විතරනේ ගහලා තියෙන්නේ. කන අන්බැලන්ස් වෙනවා. එතකොට මේ ඔළුව කැක්කුමක් වෙනවා. හරි. දැන් එතකොට මම මේකේ සමාන ලකුණෙන් මම මේ වම් පැත්තේ තමයි සුළු කිරීම කරේ 7න් වැඩි කරලා 2න් වැඩි කරලා මේ දෙක එකට එකතු කරා. ඊට පස්සේ මම බලනවා මේ වම් දකුණු පැත්ත මේක 7න් වැඩි කරමු. එතකොට මේක එනවා 28යි I not 7න් වැඩි කරා. මේකත් එනවා 28යි I. ඒකටම එකතු කරමු අපි. මේක 2කින් වැඩි කරලා හරි. මේක එනවා 20යි I. මෙතන එනවා ඍණ 28යි I not. මෙයා කැපුණා. මෙතන එනවා 28යි 20යි නාවේ. එතන ඉන්නේ 48යි I. මෙතනින් සුළු වුණාම අපිට එනවා 53යි නෙමෙයි 63යි. 63යි කියලා එනවා. දැන් ළමයි අපිට එන්නේ I කියලා කියන්නේ 63 වෙදීම 48. මේක සුළු වෙන්නේ නැහැ මං හිතන්නේ. වෙනත් සංඛ්‍යාවකින් 8න් සුළු කරොත් 6යි ඉන්නේ. මෙතන 8ක් 8 64ක් කියලා එන්න තිබ්බා. මොකද 64ක් නෙමෙයි නේද? දැන් මේ වගේ අගයකට ගෙනල්ලා තියන්න පුළුවන්. සුළු කරලා බලන්න 1.0 ගාණක් එයි ඕගොල්ලන්ට. හරි? 1.0 ගාණකට එනවා අගේ. දැන් මේකෙන් පස්සේ අපි දැන් හොයාගත්ත I කියන්නේ කවුද? 6යි වෝල්ටේජ් කියන කෝෂය හරහා ගලන ධාරාව. 6යි වෝල්ටේජ් පවතින විදුලිකාවක බලයේ පවතින කෝෂය හරහා ගලන ධාරාව. ඊළඟට 5යි වෝල්ටේජ් හරහා ගලන ධාරාව හොයාගන්න බෑ. ඒක I නෝට් නේ. I නෝට් හොයන්න පුළුවන් කැමති සමීකරණයකට ආදේශ කරා. දෙවෙනි සමීකරණය දෙන්න පුළුවන්, පළවෙනි එක දෙන්න පුළුවන්, ආදේශයක් දෙන්න පුළුවන්. මෙන්න මේක ආදේශ කරන්න තියෙනවා. මොන ඇප්ලයි කරලා බලමු. මෙතන 4යි I නෝට් උත්තර කරොත් මෙතන 11යි ඍණ 4යි I 11 ඍණ 4යි I 4 වැඩි කිරීම I කියලා කියන්නේ එතකොට 63 බෙදීම 48 මෙතන සුළු වුණොත් 12යි. එතකොට 63 බෙදීම 12 කියලා ගත්තොත් 5.0 ගාණක් කියලා. එහෙම නැත්නම් අපි මේක භාග සංඛ්‍යාවම තියෙන 12 11 එතන අපිට එනවා 132යි නේද? හරි. 12 144යි එතන 12 11 132යි. මෙතන ඍණ 63යි බෙදීම 12යි. එතකොට කීයද? 59යි නේ. හරි. නෑ. 69. 69 බෙදීම 12යි ඇම්පියර්. I නෝට් එනවා එතකොට 69 බෙදීම 12යි ඇම්පියර් කියලා. ඔය ආකාරයට. ඒකට වැඩි අගයක් 5.0 ගාණක් වගේ. හරි 5.0 ගාණක් තියෙනවා. හරිනේ සුළු කිරීම. 69 බෙදීම 12යි. දැන් එතකොට ඔය අපි සුළු කරලා හොයාගත්තේ I නෝට් ගේ අගය කියන්නේ 5යි වෝල්ටේජ් හරහා ගලන ධාරාව. දැන් ඊළඟට හොයන්න කියන 2යි වෝල්ටේජ් හරහා ගලන ධාරාව. ඒකෙන්නේ මොකද්ද? I ඍණ I නෝට්. I ගියගේ ආවේ 63යි බෙදීම 48 කියන්නේ 1.0 ගාණක් ඉන්නේ I ගියගේ. I නෝට් ගියගේ 69 බෙදීම 12 කියලා කියන්නේ 5.0 ගාණක් ඉන්නේ. එතකොට I ගෙන් I නෝට් අඩු කරනවායි කියලා කියන්නේ 1.0 ගාණකින් 5.0 ගාණක් අඩු කරනවායි කියන්නේ. උත්තරේ නිකම්ම අපිට තේරෙනවානේ ඍණ කියලානේ ඉන්නේ. දැන් ඔක ඒක හොයලා බලන්න. මම මේ කියන්නේ කතන්දරය. එතකොට අපිට එන්නේ උත්තරේ ඍණ කියලා. ඍණ 4.0 ගාණක් එයි. එතකොට ළමයි අපි ගත්තේ දිශාව මෙහෙටනේ. ඒ කියන්නේ ඍණ එනවායි කියලා කියන්නේ ඇත්තටම ධාරාව ගලන්නේ මේ පැත්තට. හරිද? ධාරාව ගලන්නේ මේ පැත්තට. ඉතින් එහෙනම් අපිට ඕන තිබුණා අර පළවෙනි ක්‍රමයට දාන්න. මොකද මෙහෙට ධාරාව එනවා, මෙයාගෙන් මෙහෙට ධාරාව එනවා, මෙයාගෙන් පල්ලෙහාට ධාරාව යනවා. මේ විදිහට ඕනනම් අපිට අර කලින් ක්‍රමයටම හදන්න හදුවා නම් ඔන්න ධන කොහොම ධන විදිහට එයි. කතන්දරේ හිමයි ගොඩනගන්නේ. අපි හැබැයි කිව්වා මේ දෙවෙනි ක්‍රමයට තමයි හැම වෙලාවෙම ධාරාව ලකුණු කරගෙන යන්න ඕනේ කියලා. පැහැදිලිද? එහෙමනේ අපි ගියේ. දැන් මේක තමයි මතක තියාගන්න කර්චොෆ් නියම යොදන ආකාරය. හරි පැහැදිලිද කියලා හිතනවා. දැන් එහෙමනම් මම ඔයගලන්ට පොඩි ගාණක් දෙනවා. අද දවසේ මම අවසන් කරන්න. ඊට පස්සේ ඊළඟ ඒවා ටික මම ඔයගලන්ට WhatsApp කරන්නම්. එතකොට ඔයගලන්ට ඊළඟ දවසේදී ගණන් ටික හදාගෙන ඉන්න අපි සාකච්ඡා කරන ගමන් අර පේපර් එකේ දැම පේපර් එක දුන්නා නේ ඉතුරු ටික සාකච්ඡා කරනවා. හරිද? මූලික වශයෙන්. ඒතර මම ඔයගලන්ට ඔයගලන් ගිරීමක් කරලා තියෙන නිසා ඔයගලන්ගේ අදාළ දින වකවානු වල අනිවාර්යෙන් ඒ ටික කවර් වෙනවා. ඒ පොරොන්දුවක් වුණා නම් ළමයි ඒකේ විදිහට යනවා මේ පාඩම හැබැයි සම්පූර්ණයෙන්ම කරන්න මට බැරි වෙයි. හැබැයි අවශ්‍යම කරන දේවල් ටික මම නැවත මතක් කරන ගමන් ගණන් කීපයක් හදලා හරිද සාකච්ඡා කිරීම සිදු කරනවා. හරිද? නමුත් අර එක එක තාක්ෂණික දෝෂත් එක්ක කාලය ගොඩක් අපිට යනකොට අපිට අවශ්‍ය දේවල් ටික හරියටම හිතන විදිහට වෙන්නේ නැහැ. හරිද? දැන් මම එහෙමනම් ඔයගලන්ට මේ ප්‍රශ්නය හිතට දාන්න. හරිද?
මෙන්න තියෙනවා කර්චොෆ් නියමය යොදන්න ගැටලුවක්. රූපේ දැක්වෙන ජාලේ බැටරි තුනේම අභ්‍යන්තර ප්‍රතිරෝධය 1 ඕම් කියලා දීලා තිබුණාට රූප සටහනේ දීලා නැහැ, ඇඳලා නැහැ. ඒක ඔයගොල්ලෝ රූප සටහනට ගන්න වෙනවා. රූපේ දක්වා ඇති පරිදි ජාලය තුළින් විද්‍යුත් ධාරා ගලන විට පහළ පවතින බැටරි දෙකේ විද්‍යුත්ගාමක බලය E1 සහ E2 හොයන්න කියලා කියනවා. ඒතර ඒ වගේම A හා B ලක්ෂ දෙක අතර විභවාන්තරය හොයන්න දාලා තියෙනවා ඔයගොල්ලන්ට. මේකේ බලන්න ධාරාව කර්චොෆ් දානකොට ඒගොල්ලෝ පොඩ්ඩක් ලකුණු කරලා දීලා තියෙනවා. අපිට කර්චොෆ් දාන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 1 ඇම්පියර් 2 ඇම්පියර් කියලා පේන දේ දාලා තියෙනවා. එක අග්‍රයක විතරයි අපි දාගන්න ඕනේ හොයාගෙන. කර්චොෆ් නියම පළවෙනි නියම දාලා හොයන්න තියෙනවා. ඉතින්ද හදන්න උත්සාහ කරා. මම විනාඩි 5ක් විතර දෙනවා හදන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා ඒ ගාන. හොඳයි ප්‍රසුදිට උත්තරයක් කියන්න පුළුවන්ද මේක හදලා මම විනාඩි 10ක් විතර ගිය නිසා උත්තර ගත්තද මේකට? හරි හොඳයි. right මම කාලේ යන නිසා හදාගෙන යනවා මම මේකේ සාකච්ඡා කිරීමක් කරනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් හදාගෙන ගිය ටික හරියද? මම හදලා ඉවරනකොට ඔයා හදලා ඉවරනොත් එතකොට අපිට චෙක් කරගන්න පුළුවන්. හරි හොඳයි. හොඳයි මම පරිපතය මේ විදිහට සටහන් කරගෙන තියෙනවා. right හොඳයි. පරිපතය තිබුණේ මෙහෙමයි 1 ඇම්පියර් 2 ඇම්පියර් කියලා දාලා තියෙනවා. මේකේ එකම දේ තමයි මේ සංදියේ A හා B අතර ධාරා ගැනීම කොහොමද කියලා නෑ. දැන් මෙතනින් 2 ඇම්පියර් නේ අපි දන්නා මෙහෙත් යන්නේ 2 ඇම්පියර් මෙතනටත් එනවා 2 ඇම්පියර්. මෙහෙන් 1 ඇම්පියර් යනවා කියලා කියන්නේ මෙතනින් යන්නේත් 1 ඇම්පියර් මෙතනින් යන්නේත් 2 ඇම්පියර්. ඒතර සරලව හිතුවොත් B වලට එන එකේ 2 ඇම්පියර් මෙතනට ඇවිල්ලා මෙහෙට එකක් යනවා නම් ඉතුරු 1 ඇම්පියර් එක මේ හරහා යන්න ඕන. BC තේ දක්වා එන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට 1 ඇම්පියර් එකක් එනවා. මෙතනලා මෙතනට එකයි මෙතනට එකයි ඒ දෙක එකතු වෙලා මෙතනින් යනවා. ඒ වගේ සරලව අපිට හිතන්න පුළුවන්. ඊළඟට කර්චොෆ් නියමය පළවෙනි එක ඔන්න දැම්ම දෙවෙනි එක දාන්න අපිට සංයුක්ත පරිපතය තුළ කුඩු හඳුනා ගැනීම සහ ඒවා දිශාවක් තීරණය කරගන්න ඕනේ චක්‍රීය දිශාව. මම ගන්නවා එකක් අපිට පුළුවන් කෙලින්ම ඕන ලොකුම එක ගත්ත හැකි මෙහෙම. හරි ඒක එක කියලා ගත්ත හැකි. ආයෙ ඕනනම් පුළුවන් මෙන්න මේක ගන්න. මේක ගත්ත හැකි දෙක කියලා. ඔන්න සංකේත වලින් දාලා හදන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. ඒත් ලොකුම පරිපතය මම පළවෙනි කුඩුවට කියලා ගන්නවා. එයාට දැම්මොත් අපි යම් කිසි නිශ්චිත ලක්ෂයක් ගන්න B වලින් පටන් අරන් යනවා කියන්නේ. B වලින් ගියාම ඔන්න මෙයා මැග්මක් විදිහට තියෙන ධන 20යි. සමීකරණය සිග්මා සමාන සිග්මා r යෙදීමෙන් හරිද 20යි ධන ආයෙ මම මේ ප්‍රූට් එකේ වලට ආවා. ආයෙ මේ පැත්තට යනකොට මෙයා තියෙනවා එයා ඍණ කියලායි තියෙන්නේ. ඍණ E2 කියලා එනවා. මොකද එයා විභව බැස්මක් විදිහට තමයි මට හම්බෙන්නේ. ආයෙ නැවත B වලට ආවා. ඉවරයි. කෝෂ දෙකයි. ඊසාවත B වලින් පටන් අරන් යනකොට ඔන්න 1 ඇම්පියර් ප්‍රතිරෝධයක් හම්බුණා. මේ හැම කෝෂයකටම තියෙනවා 1 ඕම් කියලා ඒක ගානේ කිව්වා. මෙතනත් 1 ඕම්, මෙතනත් 1 ඕම්. මේ 1 ඇම්පියර් යනකොට මෙතන 6යි, ඊට අමතරව මෙතන 1යි. එහෙනම් 1 ඇම්පියර් වැඩි වෙනවා 6න්. ආයෙ එකතු වෙනවා 1 ඇම්පියර් 1න් වැඩි වෙලා එනවා ගේට. ඊට ඔන්න ඒ වලට ආවා. ඒ වලින් ඔන්න මේ ප්‍රතිරෝධය හරිද ප්‍රතිරෝධයක් මේ කෝෂයේ පේනවා. ඒතරත් එන්නේ ධාරාව ගන්න දිශාවට නිසා 2 ඇම්පියර් වැඩි කිරීම 1යි. ගලන ධාරාව මෙතන ඉඳලා මෙතනට 2යි නේ යන්නේ. 2 වැඩි කිරීම 1යි කියන්නේ 2යි. ඊට ආයෙත් ප්‍රතිරෝධයක් හම්බ වෙනවා 2යි. ඒකත් 2 වැඩි කිරීම 2යි. ඔන්න B වලට ආවා අවසන්. ඒක සුළු කරගත්තොත් අපිට මේ පැත්තේ මෙතන 6යි 7යි 9යි 13යි කියලා එනවා. 20 ඍණ E2. හරිද? එතකොට E2 සුළු කරොත් මෙයා මේ පැත්තට එනකොට 20 ඍණ 13 අපිට එන්න ඕනේ 7යි වෝල්ටේජ් කියලා. E2 සඳහා ලැබෙන පිළිතුර 7යි වෝල්ටේජ් ලෙස ලැබෙන්න ඕනේ. හරිද? බලන්න ආන්සර් උත්තර හරිද කියලා. ඊට පස්සේ මම දෙවෙනි කුඩුවට නියමයෙන් යෙදුවොත් හරි දෙවෙනි කුඩුවට මමත් ඒකේ B ලක්ෂයම තෝරගන්නවා. B ලක්ෂයෙන් යනකොට අර කුඩු පරිදි ආය නැවත මේක 20යි ධන වෙනවා. ඒක ධන
නැවත මේ පැත්තට එනකොට E1 කියන එක මොකද වෙන්නේ? නැවත ඍණ වෙනවා. නේ? මේකත් නුඹලා මෙහෙරනකොට E1 කියන එක ඍණ. බැස්මක් විදියට තියෙන. මේ රූට් එක යනවා. B වලට ආව එච්චර ඉවරයි. ඊළඟට ආය නැවත B වලින් ඉඳන් පටන් ගන්නවා. එනකොට 1 ඇම්පියර් මෙතන 6යි මෙතන 1යි ඔක්කොම 7යි 7 වැඩි කිරීම 1යි. A වලට ආවා. A වලින් ඉඳලා මම B වලට යනකොට ධාරාව එන්නේ අනිත් පැත්තට. 1 ඇම්පියර් කියන එක එන්නේ අනිත් පැත්තට. ඒක නිසා මට ඍණ විදියට ගන්න වෙනවා. ඍණ 1 වැඩි කිරීම ප්‍රතිරෝධ තියෙනවා මෙතන 4යි. මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 1යි ඔක්කොම 5ක් තියෙනවා. මේක සුළු කරගත්තොත් අපිට නම් මෙතන 7යි මෙතන 5යි කියන්නේ සුළු වුණාම ඉන්නේ 2යි මෙතන 20 ඍණ E1 එහෙනම් E1 සමානයි 18යි වෝල්ටේජ් කියලා එනවා. E1 අගේ එන්නේ 18යි වෝල්ටේජ්. E2 7යි E1 18යි කියලා එනවා උත්තර. හරි. ඒතර අවසාන වශයෙන් ඔයගලගෙන් අහලා තිබුණේ මම හිතන්නේ A සහ B ලක්ෂ අතර විභව අන්තරය හොයන්නේ කියලා හිතුනේ ලක්ෂ. A සහ B අතර. එතකොට අපිට ඒ දෙදෙනා අතර විභවාන්තරය චෙක් කරලා බලුවොත් අපිට එනවා මේ විදිහට බලමු විභවාන්තරය අපි ඒක අර ප්‍රස්ථාර ක්‍රමයට හොයන්නේ. දැන් B ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට යන්නේ. එතකොට මම ගන්නම් B ලක්ෂයේ විභවය VB කියලා. හරිද? A ලක්ෂයේ විභවය VA. දැන් මම B වලින් පටන් අරන් A වලට යන නිසා අවසානයේ මම හොයන්න යන්නේ A නිසා මෙහෙම ලියනවා VA සමානයි යාවලේ හොයන්නේ VA සමානයි B ලක්ෂයෙන් පටන් ගන්නකොට ඔන්න ආරම්භයේ මට තිබුණා විභවයක් VB B ලක්ෂයෙන් ආරම්භ කරන්නේ ආරම්භයේදී විච විභවය VB ඔන්න ඒ පාත් එකේ එනවා ධාරාව ගන්න දිශාවට එනවා එනකොට ඔන්න කෝෂයක් හම් වෙනවා නැග්මක් ඒ කියන්නේ එකතුවක් ඔන්න E1 කියන එක එකතු කරා එයාට තියෙනවා ප්‍රතිරෝධයක් 1 ඕම් කියලා එයාගෙන් වෙන්නේ බැස්ම එහෙනම් එනවා ඍණ 1 වැඩි කිරීම 1යි අට කැදෙනේ ප්‍රස්ථාරය අඳිනව නේද ධාරාව ගන්න දිශාවට ඍණ කියලානේ ගන්න. එතකොට එනවා ගලන ධාරාව 1 ඇම්පියර් ප්‍රතිරෝධය 1 නිසා 1 වැඩි කිරීම 1යි ඍණ. ආයෙ මෙතන ප්‍රතිරෝධය තියෙනවා 4 කියලා. ඒක එනවා 1 වැඩි කිරීම 4යි. ඒකත් ඍණ. ධාරාව ගණන දිශාව නිසා ඒකත් ඍණ. මේ ආකාරයට සුළු කරපුවාම මට එන්නේ VA සමානයි VB ධන E1 කියලා ආවේ 18යි. මෙතනින් සුළු කරපුවාම 5යි. දැන් එන්නේ කීයක්ද 13යි වෝල්ටේජ් VB කියන එක එහා පැත්තට ගේනවා ඔන්න එනවා VA ඍණ VB 13යි වෝල්ටේජ් පැත්තකින් නැවත ලිව්වොත් VAB සමානයි 13යි වෝල්ටේජ් කියලා එනවා VA ඍණ VB කියලා කියන්නේ VAB නිසා මට ඒක 13යි වෝල්ටේජ් කියලා ගන්න පුළුවන් මේ උත්තරද ආවේ මේ ප්‍රශ්නෙට මේ උත්තර ආවද හරි විභවාන්තරය කිව්වේ නෑ විභවාන්තරය අනිකුත් උත්තර නිවැරදි ප්‍රශ්නයක් නෑ විභවාන්තරයත් හොයන්න. හරි. එතකොට දැන් ඔන්න ඔය ආකාරයට කර්චොෆ් නියම දාන ගැටලු මම කීපයක් එවන්නම්. ඔයා ඒවත් හදලා බලන්න. එතකොට තවදුරටත් මේකේ පුළුවන් තරම් ගණන් හදන තරමට විවිධ ආකාර දැන් මේ තමයි බේසික්ව දේවල් ටික කර්චොෆ් නියම ඇප්ලයි කරන විදිය විභවාන්තරයක් හොයන විදිය විභව ප්‍රස්ථාර භාවිතා කරලා මේ කන්සෙප්ට් එක උඩට දාන්න කොහොමද හදන්නේ කියන එක තමයි මේකේ තේරුම් ගන්න ඕනේ. ඒතර ඔයා මේකේ වීඩියෝ එක නැවත බලන්න මම හෙට වගේ මම හිතන්නේ නෑ අද මම කොහොමද ප්‍රශ්න ටික දානවා ගෲප් එකට ප්‍රශ්න ටික අද මම දානවා ගෲප් එකට එතකොට පුළුවන් වෙලාවක හදන්න ඒතර බ්‍රහස්පති දවසේ අපි ක්ලාස් එකේදී ඒක සාකච්ඡා කරමු ඊට අමතරව මේකේ වීඩියෝ එක සමහරට දවස් කිහිපයක් යයි දවස් දෙක තුනක් වගේ යයි අප්ලෝඩ් වෙන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත බලලා මේක හදපු විදිය චෙක් කරගන්න හරි එහෙමනම් මම අද දවසට මෙතනින් අවසන් කරනවා අර ගැටලුව නිසා අපි ඊළඟ දවසේ මේකේ වැඩිපුර ගැටලු සෑදීම සහ අර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඉතුරු කීපයක්ම තියෙන ප්‍රශ්න 30ක් විතර ඒ ප්‍රශ්න 30ම සාකච්ඡා කරන ආරමුණේ අපි බ්‍රහස්පතින්දා නැවත හමු වෙමු. එතකොට අපේ සති දෙකක මේ ක්‍රියාවලිය අවසන් වේවි. તો අපිට සති දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේ අපේ මේ සෙෂන්ස් ටික අවසන් වෙන්න. හරි. එහෙමනම් සියලුම දෙනාටම ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ඉන්නේ අද. එහෙනම් ආයුබෝවන්.